සුබ උදෑසනක් ආදරණීය දූපතේ නාලන්දා මධ්‍ය විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයෙන් විසින් සූදානම් කරනු ලබන උසස් පෙළ විෂය පුනරීක්ෂණ දේශනමාලාවේ ව්‍යාපාර අධ්‍යයනය විෂය සඳහා අද දිනේදී හැමකෙනෙක්ටම සුබ උදෑසනක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ළමයි ටික ඇඩ් වෙලාද ඉන්නේ? ඔව් නේද? හරි. අද මේ කතාව චෙක් 1 මම වැහෙනව නේද? ඔව්. අද මේ කතාව ආරම්භ කරන්න කලින් මම හිතන්නේ ඕගොල්ලන්ට මට නාලන්ද OB එකකින් මට පොඩ්ඩක් රෙස්පොන්ස් කරන්න. ඕගොල්ලන්ට මාත් එක්ක මැසේජ් කිරීමේ හැකියාව මේකේ තියෙනවද? chat කිරීමේ හැකියාව? chat කරන්න පුළුවන්. ප්‍රතිචාර දැක්වීමේ හැකියාව through messages පුළුවන්ද? chat box එක open කරලා තියෙන්නේ. හරි. ඔව්නේ. හොඳයි. අද මේ වැඩසටහනට මට ආරාධනා කරේ මං හිතන්නේ මීට සති දෙකකට විතර කලින්. නමුත් ගිය සතියේ මම අයහපත් සෞඛ්‍ය තත්ත්වයක පැවතුණු නිසාවෙන් මේ වැඩසටහනට ඔබත් සමග සම්බන්ධ වෙන්නට මට නොහැකි වුණා. නමුත් 2021 උසස් පෙළ විභාගය ඉලක්ක කරගෙන 2021 මේ බාලගිරි දෝෂය වගේ කල් යන උසස් පෙළ විභාගයේ ඉගෙන ගන්න දරුවන්ගේ ඔන්ලයින් කරණය තුළ පවතින ශක්‍යතාවය වර්ධනය කිරීම සඳහා ඔවුන් විසින් සංවිධානය කරන මේ වැඩසටහන මම ඉතාමත්ම ප්‍රශංසනීය වැඩසටහනක් හැටියට ආරම්භයේදීම ප්‍රකාශ කරන්නට ඕනේ. එහිදී ආරාධිත දේශකයෙක් හැටියට මාහට මේ සඳහා ආරාධනා කිරීම වෙනුවෙන් උන්ට මම ස්තුතිවන්ත වෙන්නත් අවශ්‍යයි. මේ වැඩසටහන අඛණ්ඩව ඔබත් සමග සිදු කිරීමට සෑම බ්‍රහස්පතින්දාවකම මම සූදානමින් සිටිනවා. අද ඒකේ පළවෙනි දවස. අද මේ වැඩසටහනේ ඔබ හා මා සම්බන්ධ වෙන පළවෙනි දවස. ඔබේ අධ්‍යාපන තරාතිරම මා තවමත් හරිහැටි හඳුනන්නේ නැති ගුරුවරයෙක්. ඒකට හේතුව ඔබ 2021 උසස් පෙළ නියෝජනය කරන දරුවෙක්මද 2022 උසස් පෙළ නියෝජනය කරන දරුවොත් මේ කණ්ඩායම තුල සිටීද? ඒ අතර දෙවනි වතාව උසස් පෙළ විෂය නිර්දේශය නව විෂය නිර්දේශය යටතේ විභාගය ලියන සෙකන්ඩ් ෂයි දරුවන් මේ තුල සිටීද කියන කාරණය පිළිබඳව මාහට අවබෝධයක් අවශ්‍ය වෙනවා. ඔබට මෙම විෂය කරුණු විස්තර කර දෙන පරාසය තේරුම් ගැනීම සඳහා. ඒ නිසා මම මුලින්ම ආරාධනා කරනවා මේ වැඩසටහනට අද සජීවීව සම්බන්ධ වෙලා ඉන්න Zoom තාක්ෂණය ඔස්සේ සජීවීව සම්බන්ධ වෙලා ඉන්න දරුවන්ගෙන් ඔබේ උසස් පෙළ වර්ෂය පිළිබඳව මට මැසේජ් එකක් තවන්න මුලින්ම ඔබ 2021ද 2022ද සෙකන්ඩ් ෂයිද කියන කාරණය මතක් සඳහන් කරලා ඉන්න. ඒ අතරතුර ඔබට මතක් කරන්න ඕනේ අපි ඔබගේ අතට පත් කරලා තියෙනවා ඔබට ඉතාමත්ම හුරු පුරුදු ප්‍රශ්න පත්තරයක්. ඒ 2019 ප්‍රශ්න පත්තරය අද දවසේදී මගේ මොඩල් පේපර් එකකට හෝ මගේ මයින්ඩ් මැප් එකකට මම යන්න උත්සාහ කරන්නේ නැහැ. ඔබගේ අතේ තියෙන මේ 2019 ප්‍රශ්න පත්තරේ කෙටි ප්‍රශ්න නම් ඔබ ඕනාතරම් සාකච්ඡා කරලා තියෙනවා. පැහැදිලිද? කෙටි ප්‍රශ්න පත්තරයක් 2019 හෝ 2020 ඔබ අතට දීලා ඉදිරි සතිවලදී කෙටි ප්‍රශ්න පත්තරේ ප්‍රශ්න 50ට ලකුණු 100ට යන්න ඕන කරන තාක්ෂණික උපක්‍රම මොනවාද සහ ඒ තුල පවතින ටෙක්නික් පිළිබඳව කතා කරන්නට මම අපේක්ෂා කරනවා. අද දවසේදී අපි සම්පූර්ණයෙන්ම කතා කරන්නේ 2019 අගෝස්තු මාසේ 13 වෙනිදා පැවති දෙවැනි ප්‍රශ්න පත්‍රය පාදක කරගෙන සමස්ත සෙකන්ඩ් පේපර් එකක් නව විෂය නිර්දේශය යටතේ 2021 උසස් පෙළට ඉදිරිපත් වීමට නියමිත ප්‍රශ්න පත්‍රයක් ඉලක්ක කරගනිමින්
දෙවනි ප්‍රශ්න පත්තරයකට සාමාන්‍යයෙන් BS ඉගෙන ගන්න දරුවෙකුට BS විභාගය හා සම්බන්ධව පවතින ප්‍රධානම බැරියක එහෙම නැත්නම් ප්‍රධානම මංකඩ බවට පරිවර්තනය වෙන්නේ මෙන්න මේ සෙකන්ඩ් පේපර් එකනේ. මොකද අති බහුතරයක් සිසුන් හිතාගෙන ඉන්නවා මගේ ආදරණීය දරුවෝ BS දෙවනි ප්‍රශ්න පත්‍රය ගොඩක් වෙලාවට හිතලා පිළිතුරු ලියලා ලකුණු ගන්න පුළුවන් කියන කාරණා. ඊට වඩා ඔකේ තියෙන භයානකකම තමයි දෙවනි ප්‍රශ්න පත්‍රය ව්‍යාපාර අධ්‍යයනය උසස් පෙළ විභාගයට හා සම්බන්ධව සමහර දරුවෝ උපකල්පනය කරගෙන ඉන්නවා තමන් න්‍යායාත්මකව එහෙම නැත්නම් තියරි හැටියට පාඩම් කරලා තියෙන විෂය කරුණු එලෙසින්ම විභාගයේ පිළිතුරු පත්‍රයට කොපි පේස්ට් කිරීම හරහා ලකුණු ගැනීමේ හැකියාව පවතිනවා කියලා විශේෂයෙන්ම ගැහැණු දරුවන් මේ සඳහා දැඩි උනන්දුවක් දක්වනවා. නමුත් මේ අද දේශනයේ ආරම්භයේදීම මම ඔබට ප්‍රකාශ කරන්නට ඕනේ වැදගත් කරුණක් තියෙනවා. ඒ තමයි BS කියන විෂය එහෙම නැත්නම් මේ ව්‍යාපාර අධ්‍යයනයේ විෂය තුල ඔබ පාඩම් කරන විෂය සන්ධාරය එලෙසින්ම කිසිදු තැනකට ප්‍රශ්න කරන්න යොදාගන්නේ නැහැ. මොකද ඔබට හම්බෙන්නේ කේස් ස්ටඩි පැත්තට බර ප්‍රායෝගික ව්‍යාපාර අධ්‍යයන ප්‍රශ්න පත්‍රයක්. එතකොට 90%කට වඩා වැඩි සම්භාවිතාවයක් සහිත තැන්වලදී ඔබට සිද්ධ වෙනවා මගේ ආදරණීය දරුවෝ මේ ප්‍රශ්න පත්‍රයේ අහන ප්‍රශ්නයට මේ ප්‍රශ්න පත්‍රය තුල ඔබෙන් විමසන ප්‍රශ්නයේ ආකෘතියට ඔබේ පිළිතුර පරිවර්තනය කරගන්න. මෙන්න මේ දැනුම ලකුණු බවට පරිවර්තනය කරන ටැක්ටික් කන්ඩෙන්සර් එක ගැන අත්දැකීමක් නැති නිසා තමයි 2020 අවුරුද්ද ගත්තත් 2019 අවුරුද්ද ගත්තත් ඉකෝන් account BS කියන විෂය පතය ඇතුලේ මේ විෂය රාමුව ඇතුලේ ඉතාමත්ම අඩු ප්‍රතිඵලයක් ව්‍යාපාර අධ්‍යයනය කියන විෂයට හිමි වෙන්නට හේතුව. ඔබ ඔබේ අයියලක්කලගෙන් සහ ඔබේ ගුරුවරුන්ගේ පසුගිය ප්‍රතිඵල ඇනලයිස් කරලා බලන්න ව්‍යාපාර අධ්‍යයනයේ විෂයට ඒකක් කියලා කියන්නේ පහුගිය අවුරුද්දේ සහ 2019 අවුරුද්දේ හරියට නිකන් කළුනික හොයනවා වගේ වැඩක්. එතකොට ඒ විෂය බීසාමාර්ථ බහුලව දිය. මම නැහැ කියන්නේ නැහැ. නමුත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වගේ වැඩි සිසුන් ප්‍රමාණයක් තරග කරන දිස්ත්‍රික්කයකින් සරසවි වරමකට මාන බලන ඔයාට මේ දිස්ත්‍රික්කය තුල පළවෙනි 400 දෙනා ඇතුළට කොළඹ දිස්ත්‍රික්කය තුල පළවෙනි 500 දෙනා ඇතුළට ඒ අතර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ප්‍රවිෂ්ඨ වීමට නම් පළවෙනි 100 දෙනා ඇතුළට ඔළුව දාන්න බලාගෙන ඉන්න ඔයාට පැහැදිලිද මේ BS විෂයට B එකක් අරගෙන කවදාවත් ඔයාගේ අරමුණට යන්න බෑ. ඒ නිසා තමයි දෙවනි ප්‍රශ්න පත්‍රය පිළිතුරු ලිවිය යුතු ආකාරය සමගින් නිවැරදි ආකෘතියක් සාකච්ඡා කිරීම වැදගත් වෙන්නේ. මොකද ඔබ දන්නවා සමස්ත ව්‍යාපාර අධ්‍යයනයේ විෂය නිර්දේශය තුල 12 ශ්‍රේණිය සඳහා අනුගත වුණු පාඩම් 11ක් තියෙනවා. අපි මේ පාඩම් 11 හඳුන්වන්නේ BS හැටියට. නේද? අපි මේ පාඩම් 11 හඳුන්වන්නේ BS හැටියට. එතකොට 13 ශ්‍රේණියට අනුගත වෙච්ච පාඩම් 7ක් තියෙනවා. අපි මේ පාඩම් 7 හඳුන්වන්නේ මැනේජ්මන්ට් හැටියට. එතකොට ඔබේ මේ ඔබ සන්තකයේ පවතින දැන් මේක මුද්‍රණය කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. හේතුව ඔබගේ අත්තේ 2019 පාස් පේපර් ගෙදර ඕන තරම් ඇති. ඒ පේපර් එකක් දිග්ගස්ස ගන්න. ඔය පේපර් එකේ ආකෘතිය පිළිබඳව අපි අවධානය යොමු කරෝතින් ඔගේ පළවෙනි ප්‍රශ්න 4 තියෙන්නේ BS වලින්. ඔගේ පළවෙනි ප්‍රශ්න 4 තියෙන්නේ BS වලින්. එතකොට ඒකේ පළවෙනි ප්‍රශ්න 4 ඇතුලේ මේ කියන කතාව හොඳින් තේරුම් ගන්න. ඔගේ පළවෙනි ප්‍රශ්න 4 ඇතුලේ 12 ශ්‍රේණිය පාඩම් 11 අන්තර්ගත වන බව ඔබ හොඳාකාරවම දන්නවා. එතකොට ඔබට ඉතාමත්ම සංයමයකින් විභාගයට යන්න කලින් සූදානම් වෙන්න පුළුවන්
ඔය ප්‍රශ්න හතරෙන් මම උත්තර ලියන්නේ ප්‍රශ්න 3කටද 2කටද කියන කාරණා. මොකද මගේ දරුවෝ ඔබ හොඳාකාරවම දන්නවා ඔය දෙවනි කොටසේ ප්‍රශ්න 8න් ඔබ පිළිතුරු ලිවිය යුත්තේ ප්‍රශ්න 5කට පමණයි. නමුත් ඔබ මේ පිළිතුරු ලියන ප්‍රශ්න 5ට එක් කොටසකින් අවම වශයෙන් ප්‍රශ්න 3ක්වත් ඇතුළත් වෙන්න ඕනි කියලානේ ඔයා ඉගෙනගෙන තියෙන්නේ. එතකොට අයන්න යටතේ තියෙන ප්‍රශ්න 4යි ආයන්න යටතේ තියෙන ප්‍රශ්න 4යි. දැන් මම ඉස්සෙල්ලා කිව්වා මේ ප්‍රශ්න 4 හැදිලා තියෙන්නේ 12 ශ්‍රේණිය BS වලින් කියලානේ. මේ ප්‍රශ්න 4 හැදිලා තියෙන්නේ මගේ දරුවනේ 13 ශ්‍රේණියේ තියෙන මැනේජ්මන්ට් ලෙසන්ස් වලින් කියලානේ. එහෙම නේද? එතකොට මේ අයන්න යටතේ පවතින ප්‍රශ්න වලින් 3කට ඔබ පිළිතුරු ලිව්වොතින් ආයන්නෙන් ඔබට පිළිතුරු ලියන්න අවසරය තියෙන්නේ ප්‍රශ්න 2කට. එහෙම තමයි ප්‍රශ්න 5 හැදෙන්නේ. ඔබ යම් හේකින් අයන්නෙන් ප්‍රශ්න 2කට උත්තර ලියනවා නම් ඔබ ආයන්නට යා යුත්තේ ප්‍රශ්න 3කට. පැහැදිලිද? එතකොට ඔබේ ව්‍යාපාර අධ්‍යයනයේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රතිඵලය තීරණය වෙන පළවෙනි තැන තමයි මෙතන. මොකද ඔයාට ගන්න තියෙනවා ඉතාමත්ම හොඳ තීරණයක් ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට පළමු. ඒ සඳහා ඔබට මුලින්ම තියෙන්නට ඕනේ දේ තමයි knowledge. ඔයාට විෂය තියරි හා සම්බන්ධ දැනුම මුලින්ම තියෙන්නට ඕනේ මේ දේ කතා කරන්න කලින්. එතකොට ඔබ හොඳාකාරවම දන්නවා මේ මොහොතේදී මට න්‍යායාත්මකව ඔබට මෙතන පාඩම් තියෙනවා 11ක්, මෙතන පාඩම් තියෙනවා 7ක්, ඔක්කොම පාඩම් තියෙනවා 18ක්. ඔය පාඩම් 18 පිළිබඳව න්‍යායාත්මක දැනුම මේ පැය දෙක ඇතුළතදී මට ඔබට කොම්ප කරන්න බෑ. ඒ වගේම මම දන්න දෙයක් තියෙනවා. ඒ තමයි ඔබ මේ වෙනකොට පාසල් ගුරුවරුන්ගෙන් ඔබේ උපකාරක පන්ති ගුරුවරුන්ගෙන් සහ ඔබ ස්වයංව සිදු කරන ලද අධ්‍යයනයන් මගින් ඒ knowledge එක ඔබ සන්තකයේ පවතින. ඒ දැනුම ඔබ සතුව පවතිනවා. ඒ ඔබ සතුව පවතින දැනුම යොදාගෙන ඔබ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියනකොට දෙවනි කාරණේ ඔබට අවශ්‍ය වෙනවා ඒ සඳහා අවශ්‍ය කරන මොකක්ද? ටෙක්නොලොජි එක. එහෙම නැත්නම් ඒකට අපි කියනවා තාක්ෂණය. මෙන්න මේ knowledge එකයි ටෙක්නොලොජි එකයි දෙකම ටැක්ටික් ටිකයි එකතු වුණාට පස්සේ තමයි සාර්ථක පිළිතුරු පත්‍රයක් ඔබට නිර්මාණය කිරීමේ හැකියාව පවතින්නේ. එතකොට ඔබ සන්තකයේ පවතින අඩු වැඩි වශයෙන් වූ දැනුමක්. පැහැදිලිද? ඔබ සන්තකයේ පවතින අඩු වැඩි වශයෙන් වූ තාක්ෂණයක්. අද දවසේදී මම ඔබත් සමග අහඹු පරීක්ෂාවකට ලක් කරනවා. ඒකෙදී ඔබ ඔබේ දැනුම මට විවරණය නොකරට කමක් නැහැ. නමුත් මම මේ කතා කරන අහන ප්‍රශ්නත් එක්ක ඔබේ දැනුම ඔබට විවරණය විය යුතුයි. ඒ වගේම ඔබේ මේ පේපර් එක හා සම්බන්ධව පවතින ස්කිල් එක පැහැදිලිද? කුසලතාවය ඔබට මට විවරණය කිරීමට අවශ්‍යතාවයක් නැහැ. නමුත් මම මේක සාකච්ඡා කරමින් ඉදිරියට යනකොට ඔබට ඒ කුසලතාවයේ ඇතිද මදිද කියන කාරණය පිළිබඳව ඔබටම අනාවරණය වෙනවා. ඒක මේකේ වැදගත්. ඒ නිසා ඔබ දන්න පැහැදිලිද? ලංකාවේ හැමෝම සාකච්ඡා කරන ඔබ මීට කලින් න්‍යායාත්මක කටයුතු කරනකොට අනාවරණය කරගෙන තියෙන ඔබට හොඳට හුරු පුරුදු ප්‍රශ්න පත්‍රයක් මගේ පළවෙනි දේශනය සඳහා මම වෙන් කරගත්තේ. අද මම ඔයාට දෙන්න යන්නේ ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරලා පිළිතුරු ටික අරගෙන ඔයාගේ ලකුණු පරීක්ෂා කිරීමේ අභියෝගය නෙමෙයි. අද දවසේදී මම උත්සාහ කරන්නේ මේක තුල දියත් කරන්න ඔබේ පවත්නා දැනුම යොදාගෙන ප්‍රශ්න පත්‍රය ලිවීම සඳහා අවශ්‍ය කරන කුසලතාවය එහෙම නැත්නම් තාක්ෂණය ඔබට එන්නත් කරලා මේ පැය දෙකේ දේශනය අවර කරන්න. පැහැදිලිද? එතකොට ඔබ සන්තකයේ පවතින ප්‍රශ්න පත්‍රය ඔබ ප්‍රශ්න පත්‍රයක් හැටියට උසස් පෙළ ප්‍රශ්න පත්‍ර කරලා ඇති කියලා මම විශ්වාස කරනවා. මේ සඳහා
අමතර කියවීම් කාලයක් හම්බ වෙනවා විනාඩි 10ක. ඔබ ඒක දැනුවත්ද? ඔබ ඒ පිළිබඳව දැනුවත්ද? ඔව්ද? ආනන්ද ඔබේගේ තාක්ෂණික සහෝදරවරුනි දරුවෝ එවන පිළිතුරු මට පෙනෙන්නේ නැතුවා හෝ දරුවෝ පිළිතුරු සපයන්නේ නැද්ද කියලා මට ගැටලුවක් තියෙනවා. ඔව් හරි. ඒක චුට්ටක් බලන්න. හරි. එතකොට දැන් මේකේ මේ අමතර කියවීම් විනාඩි 10 ඔබට දෙන්නේ මේ ප්‍රශ්න පත්‍රයේ තීරණාත්මක දේ සඳහා. මම ඔබට කිව්වා නේද මෙන්න මේ විදිහට ඔබ 2 3 හෝ 3 2 ලෙස ප්‍රශ්න පහක් තෝරා ගැනීම මේ විභාගයට ඉතාමත්ම තීරණාත්මකයි කියලා මම කිව්වා මතකද දැන් විනාඩි කිහිපයකට කලින්. මේක ඉතාමත්ම තීරණාත්මකයි. එතකොට මෙන්න මේ තීරණාත්මක අවස්ථාව වෙනුවෙන් ඔබට මේ ඩිසිෂන් එක ගන්න අමතර විනාඩි 10ක කියවීමේ කාලයක් ඔබට මේ ප්‍රශ්න පත්‍රය සඳහා ලබා දෙනවා. ඒ නිසා තමයි ඔය එකේ සිට මේ 2019 ප්‍රශ්න පත්‍රය තුල දැන් ඔබට සාමාන්‍යයෙන් පාස් පේපර් පොතක ඔබ ගොඩක් වෙලාවට ප්‍රශ්න පත්‍ර කරලා තියෙන පාස් පේපර් පොත්වලනේ මගේ දරුවනේ. ගොඩක් වෙලාවට ඔබේ පාස් පේපර් පොතේ ඔබට මේ විදිහට පේපර් එක දකින්න බෑ. පැහැදිලිද? මේ තියෙන්නේ එදා නිකුත් වෙච්ච ඔරිජිනල් පේපර් එක. එතකොට 2019 8 වෙනි මාසේ 13 වෙනිදා දවල් 1 සිට හැන්දෑවේ 4:10 දක්වා මේ ප්‍රශ්න පත්‍රයේ විකාශය වෙන්නේ එහෙම නැත්නම් දියත් වෙන්නේ ඔය අමතර කියවීම් විනාඩි 10ත් එක්ක. ඔය අමතර කියවීම් විනාඩි 10 තුල ඔයා උත්තරද කල්පනා කරන්නේ? අමතර කියවීම් විනාඩි 10 තුල ලියන්නේ මොන ප්‍රශ්නේද කියලාද කල්පනා කරන්නේ? ප්‍රශ්නටම කියවන්න ඕනේ. ඔබ ලියන ප්‍රශ්න ටික ස්පෙસિෆයි කරගන්නට ඕනේ. ඊට පස්සේ තමයි ඔබේ පිළිතුරු ලිවීම සඳහා ඔබ ගමන් කරන්නට ඕනේ. අමතර කියවීම කාලයේ ප්‍රශ්න පත්‍රයේ කියවා ප්‍රශ්න තෝරා ගැනීමට පිළිතුරු ලිවීමේදී ප්‍රමුඛත්වයේ දෙන ප්‍රශ්න සංවිධානය කර ගැනීමටත් යොදා ගන්න කියලාම විභාග ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් ඔබට උපදේශය පවා දෙනවා. මොකද ගොඩක් දරුවෝ ඔය වෙලාවත් අරගෙන මේක ලියන්න උත්සාහ කරනවා කියලා උන් දන්න නිසා. ඊට පස්සේ ඔයාට කියනවා එක් කොටසකින් අවමෝෂයෙන් ප්‍රශ්න දෙක බැගින් තෝරාගෙන ප්‍රශ්න පහකට පිළිතුරු සපයන්න කියලා. ඔයා කැමති මුලින්ම මම BS කොටස කතා කරනවටද මැනේජ්මන්ට් කොටස කතා කරනවටද? මට ඕන එකක් එකයි. මේකේ 2021 දරුවෝ පමණක් නම් ඉන්නේ මැනේජ්මන්ට් කොටස් පිළිබඳව මට පූර්ණ වශයෙන් සාකච්ඡා කළ හැකි. නමුත් මේකේ ඉන්නේ සම්මිශ්‍රණයක් නම් අපි ප්‍රශ්න පත්‍රයේ පිළිවෙලට සාකච්ඡා කරන එක තමයි වඩාත් ඵලදායී වෙන්නේ. ඒ මම දන්නේ නැහැ කෙලෙසින්ද ඔබ සංවිධානය වී ඇත්තේ කියන කාරණය. එක කොටසට අපි එහෙනම් එමු කෙලින්ම. පළවෙනි ප්‍රශ්නයේ දෙස ඉතාමත්ම විමසිල්ලෙන් ඔයා බලාගෙන ඉන්න. ඔය ප්‍රශ්නය අහලා තියෙන්නේ මගේ දරුවනේ ලකුණු 20ම තනිකර කේස් ස්ටඩි එකක්. අනුෂා ජංගම දුරකථන සිල්ලරව අලෙවි කරන අතරම නවමාදිලියේ දුරකථන කවර, ඒ කියන්නේ මේ ෆෝන් කවර්ස් නිර්මාණය කරන්නෙක්ද වෙනවා. කරන්නියක්ද වෙනවා. කාන්තාවක් නේ. නිර්මාණකරණය පිළිබඳව ඇය සතු මනා දැනුම සහ පළපුරුද්දක් තියනවලු. ඇය තම අලෙවිකරණය සහ ලාභය වර්ධනය කර ගැනීම සඳහා සාමාන්‍යයෙන් එම දුරකථන කවර සඳහා පහළ මිලක් නියම කරනු ලබයි. ඔබ දන්නවා වෙළඳපොළ තුල මාකටිං වල අපි කතා කරනවා තරංගය පවතිනවනේ. ඒකෙන් තුල ගුණාත්මක තරංගය තියෙනවා, මිල තරංගය තියෙනවා. එතකොට මෙයා ගොඩක් වෙලාවට පහළ මිලක් ලකුණු කරලා වැඩිපුර විකුණන්න තමයි උත්සාහ කරනවා කියලා කියන්නේ. 2019 වර්ෂයේ මැද භාගය තුල ඇගේ කවර විකුණුම් ප්‍රමාණය ඒකක 50000කට ළඟා වූ අතර ඒකක 20000ක් විකුණා ඇත්තේ මංගත ක්‍රමය තුලිනි. ඒ කියන්නේ මෙයා ඔන්ලයින් ක්‍රමය හරහා, ඔය මංගත කියලා කියන්නේ ඔන්ලයින් කියන එකනේ. මේ ඔන්ලයින් ක්‍රමය හරහා මේක අලෙවි කරලා තියනවා කියලායි කියන්නේ. අනුෂා තම ව්‍යාපාරයේ පුළුල් කර ගැනීමේ උපාය මාර්ග හඳුනා ගැනීම සඳහා SWOT ක්‍රමය, ඒ කියන්නේ ෂඩුවත විශ්ලේෂණය යොදා ගනිමින් ඉන්නවාලු. දැන් මට කියන්න ඔබට මේ ඡේදය කියවීම තුලින් ඔබේ දැනුම් පරාසය ඉතාමත්ම ඉක්මනින් මේ ඡේදයට ලඟු වෙන්නට ඕනේ. මොකද ඔබ හොදාකාරවම දන්නවා දැන් මේ සීමාව තුල තමයි ඔබේ ප්‍රශ්නය විමසන්නේ කියන කාරණය. පළවෙනි ප්‍රශ්නේ දිහා බලන්න ඔය එක ප්‍රශ්නයකට ලකුණු 4ක් හම්බ වෙනවනේ බා. ඔය හැම එක ප්‍රශ්නයකටම ලකුණු 4ක් හම්බ වෙනවා. ඒ වගේ අනු ප්‍රශ්න 5කට ලකුණු 20ක් නේ හම්බෙන්නේ.
එතකොට ඔබ පිළිතුර ලියනකොට ඔබ ඉතාමත්ම පරිස්සම් වෙන්න ඕනේ තැනක් තියෙනවා. ඒ තමයි කාල අවබෝධය. දැන් ඔයාට හම්බෙන්නේ ලකුණු 4ක් නම් ඔබට එක ප්‍රශ්නයකට පිළිතුරු ලිවීම සඳහා පවතින කාලය පිළිබඳව ඔබට මන අවබෝධයක් තියෙන්නට ඕනේ. ඔබට ඔක්කොම ප්‍රශ්න 50ක් තියෙනවා. ඔබට කාලයක් හැටියට මේ පේපර් එකේ දීලා තියෙන්නේ පැය 3ක් නේ. ඒ කියන්නේ විනාඩි වලින් ගත්තොත් 180ක් නේ. එතකොට විනාඩි 180 ඇතුළත ඔබ අයන්න ආයන්න වගේ ප්‍රශ්න 50කට මේක ප්‍රසාරණය කරන්නට ඕනේ. ඒ කියන්නේ ලකුණු දෙකේ ප්‍රශ්න 50කට. එතකොට ඔබ බෙදලා බලන්න. පැහැදිලිද? ඔබට එක ප්‍රශ්නයක් සඳහා පවතින කාලය කොතරම්ද කියන කාරණය. පැහැදිලිද? එතකොට ආසන්න සරල වශයෙන් ගත්තොත් එහෙම විනාඩි 180ක් ඇතුළත හරිද? ඔයාගේ විනාඩි වලින් ගත්තොත් එහෙම විනාඩි 180ක් ඇතුළත ඔබ ප්‍රශ්න 50කට පිළිතුරු ලියනකොට සාමාන්‍යයෙන් විනාඩි අපි දල වශයෙන් ගත්තොත් 3කට ආසන්න කාලයක් 3.6ක්. ඒ කියන්නේ විනාඩි 3යි තප්පර 35ක් 36ක් වගේ කාලයක් ඔයාට ගන්න පුළුවන් මේ එක ප්‍රශ්නයකට. ඒ කියන්නේ මේ ලකුණු දෙකක් සඳහා වැය කරන්න. එතකොට ඔබ ලියන පිළිතුර සෑම විටම ඒ කාලයට සාධාරණ වෙන්නට ඕනේ. දැන් සමහර වෙලාවට ඔයාට ඊයද සිද්ධි අධ්‍යයනයේ දැන් බලන්න ප්‍රශ්න පත්‍රයේ දිහා ඊයද සිද්ධි අධ්‍යයනයේ ඇතුළත් ප්‍රධාන ව්‍යාපාර ක්‍රියාකාරකම් දෙකක් විස්තර කරන්න කියලා කිව්ව ගමන් සමහර වෙලාවට ඔය විස්තර කරන්න කියන වචනේ ඔයාට නොපෙනෙන්නට ඉඩ තියෙනවා විභාග ශාලාව තුල. ඔයා ප්‍රධාන ව්‍යාපාර ක්‍රියාකාරකම් දෙකක් ලියනවා. දැන් උදාහරණයක් අපි ගමු මේක තුල මෙයා අලෙවිකරණය කරලා තියෙනවානේ. ඒ වගේම ව්‍යාපාරයේ කටයුතු ඇතුලේ මෙයා නිෂ්පාදනය මෙහෙයුම් කටයුත්තක් කරලා තියෙනවා. ඒකට බරහන් ඇතුලේ නිර්මාණකරණය කියලා දැම්මට කමක් නැහැ. එතකොට මේ කියන ව්‍යාපාර කටයුතු දෙක ලියලා ඔයා ඊළඟ ප්‍රශ්නයට මාරු වෙන්න නම් යන්නේ. ඔයා කල්පනා කරන්න ඕනේ මට මේකට විනාඩි 3ක් ගියේ නෑ නේ උත්තරේ ලියන්න. අන්න තැන. පැහැදිලිද? එතකොට ඔබ ලියන පිළිතුර මේ කාලයට සාධාරණ වෙන්න ඕනේ. සමහර වෙලාවට මේ ලකුණු දෙකක අයන්නකට ඔබ උත්තර ලියන්න ගත්තට පස්සේ ඔරලෝසුව දිහා බැලුවාම ඔයා උත්තරේ ලියාගෙන යනවා විනාඩි 2ක් ගියා 3ක් ගියා 4ක් ගියා 5ක් ගියා තාමත් අයන්නක් ලියන්නේ. ආයන්නක් ලියන්නේ. විනාඩි 5කට වඩා පහමාරක් 6ක් යනකොට ඔයාට දැනෙන්නට ඕනේ මම මේ කරන්නේ බොරු වැඩක්. මේ ප්‍රශ්නේට උත්තරේ මේක නෙමෙයි. මොකද ඔබට කාලානුරූපී අවබෝධය පවතිනවා නම් ප්‍රශ්නයට කොතරම් පිළිතුරක් ලිවිය යුතුද කියන කාරණය පිළිබඳව අවබෝධයක් ගන්න එක ඉතාමත්ම පහසුයි. මේක තමයි ස්කිල් එක කියලා කියන්නේ. මේ ස්කිල් එක හදා ගන්න ඕනේ. හොඳයි. ප්‍රධාන ව්‍යාපාර ක්‍රියාකාරකම් මොනවද? මගේ දරුවනේ එන්න බෝඩ් එකට ඔයාගේ පළවෙනි පාඩම තුල ඉතාමත්ම සංවේදී විෂය කරුණු දෙකක් තියෙනවනේ. මේක විභාගයේ තුල ඔබ පටල ගන්න විෂය කරුණු දෙකක්. එකක් තමයි මොනවද ඔයාගේ ප්‍රධාන ව්‍යාපාරික කටයුතු. ප්‍රධාන ව්‍යාපාර කටයුතු දෙකයි ඔයාගේ සිලබස් එක තුල තියෙන්නේ. ඊළඟටව තියෙනවා ව්‍යාපාරික ක්‍රියාකාරකම් හෙවත් ව්‍යාපාර කාර්යයන් කියලා කොටසක්. ඒකට අපි ව්‍යාපාර ශ්‍රිතය කියලා කියනවනේ. ඔය තුලනේ ඔබ කතා කරන්නේ. ඔබට මතක නම් ඕක ඇතුලේ ඔබ කතා කරනවා මොනවද? පළවෙනි එක නිෂ්පාදනය හෙවත් මෙහෙයුම් කටයුතු. අලෙවි කරන කටයුතු. මානව සම්පත් කටයුතු. ඊළඟට මූල්‍ය කටයුතු. ඊළඟට පරිපාලන කටයුතු. ඊට පස්සේ පර්යේෂණ හා සංවර්ධන කටයුතු. ඊට අමතරව ඔබ කතා කරනවා තොරතුරු කළමනාකරන කටයුතු. පැහැදිලිද? එතකොට මෙතන ඔබ කතා කරන්නේ කාරණා දෙකයි කියලානේ මම කිව්වේ. ප්‍රධාන ව්‍යාපාර කටයුතු දෙක. ඒ යටතේ ඔබ කතා කරන පළවෙනිම දේ තමයි අවශ්‍යතා සහ වුවමනා තෘප්තිමත් කිරීමක්. ඊළඟට සම්පත් වලට අගය හෙවත් වටිනාකම එකතු කිරීමත් කියන කාරණා දෙකනේ. අවශ්‍යතා සහ වුවමනා තෘප්තිමත් කිරීමයි සම්පත් වලට අගය හෙවත් වටිනාකම එකතු කිරීමයි. එතකොට ඔබ කල්පනා කරලා බලන්න
ඔබ පිළිතුර ලියන්නේ A කියන විෂය කරුණෙන්ද B කියන විෂය කරුණෙන්ද කියන කාරණා. මෙන්න මෙතන ඔබට පැටලෙන තැන. මොකද ප්‍රධාන ව්‍යාපාර කටයුතු කියන්නේ එකක්, තව තැනක කතා කරනවා ප්‍රධාන ව්‍යාපාරයක ඒ කියන්නේ අපි සිදු කරන ව්‍යාපාරයක ව්‍යාපාර ක්‍රියාකාරකම් හේවත් ව්‍යාපාරේ ව්‍යාපාර කාර්යයන් මොනවාද කියන කාරණා. ඔබ පිළිතුර ලිවිය යුත්තේ A කියන තැනින්ද B කියන තැනින්ද ඔය ප්‍රශ්නයට අදාළව B කියන තැනින්. එතකොට ඔබ බලන්නට ඕන මේ කේස් එක ඇතුලේ මේ කියන දේවල් වලින් මොනවද අන්තර්ගත වෙලා තියෙන්නේ කියලා. එහෙම බැලුවට පස්සේ ඔබට තේරෙනවා මෙයා අලෙවි කරන කටයුත්තක් නම් ඉතාමත්ම දැවැන්ත විදියට කරගෙන යනවනේ. ඒ වගේම මේකේ මානව සම්පත් කටයුතු පිළිබඳව මේකේ සඳහනක් නැහැනේ. පැහැදිලිද? නමුත් මේකේ නිෂ්පාදන හේවත් මෙහෙයුම් කටයුත්තක් තියෙනවා. මේකේ පැහැදිලිව කියනවා නිර්මාණකරණය පිළිබඳව ඇය සතුව පවතින මනා දැනුම සහ පළපුරුද්ද මත පදනම් වෙලා පැහැදිලිද? ඇය ෆෝන් කවර නිර්මාණය කරනවා කියලා ජංගම දුරකථන කවර. ඒ නිසා ඔබ ගන්න පිළිතුර තියෙන්නේ මෙන්න මෙතන නිෂ්පාදන හේවත් මෙහෙයුම් කටයුතු සහ අලෙවි කරන කටයුතු. අලෙවි කරන කටයුතු මේකේ ඩිරෙක්ට්ලි ඔයා දැක ගන්නට ඔයාට නිෂ්පාදන සහ මෙහෙයුම් කටයුතු ප්‍රශ්නය තුල දීලා තියෙන්නේ නිර්මාණකරණය කියන වචනයත් එක්ක. පැහැදිලිද? බලන්න ඒක බල ෆෝන් කවර නිර්මාණය කරන්නියක්ද වේ කියලා. එතකොට ඔබ මේ වචනය වරහන් තුල යෙදීම විභාගයට ආරක්ෂිත ආන්තිකයක් බවට පරිවර්තනය වෙනවා පිළිතුර සත්‍යාපනය කිරීම සඳහා. මගේ දරුවන්ට පිළිතුර ගන්න විදිහ තේරුණාද විෂය කරුණත් එක්ක? මේවා ඉතාමත්ම සරල දේවල්. එතකොට ඔබට කියනවා මේක විස්තර කරන්න කියලා. එතකොට නිකන් අපි අලෙවිකරණය කියන එක විස්තර කරන විදිහ ඕන තරම් තියෙනවනේ නේ. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ මේකයි. යුවතින් විභාගයේ ඔබට ලකුණු හම්බෙන්නේ නැහැ. ඔබ නිෂ්පාදනයේ හැවත් මෙහෙයුම්කරණය පිළිබඳව වාක්‍යයක් නිර්වචනයක් ලියුවතින් විභාගය තුල ඔබට ලකුණු හම්බෙන්නේ නැහැ. ඒක මම ඉතාමත්ම වගකීමෙන් ප්‍රකාශ කරන්නේ. ඔබට විභාගය තුල මේකේ ලකුණ ගන්නට නම් ඔබට විභාගය තුල මේකේ ලකුණ අවශෝෂණය කරගන්නට නම් ඔබට දීලා තියෙන කේස් එකට අදාළව විස්තරයක් මේක ප්‍රායෝගික පිළිතුරක් සපයන්නට ඕනේ. පිළිතුර සත්‍යාපනය කිරීම සඳහා කොතනද ඔබ දකින්නේ නිර්මාණකරණයේ හේවත් මේක තුල පවතින මෙහෙයුම් සිතය. ඔබේ පිළිතුර නව මාදිලියේ දුරකථන කවර නිර්මාණය කිරීම ඒ අනුව නිර්මාණකරණය තුලින් සම්පත් වලට අගය එකතු කිරීමක් සිදු වෙනවා කියන කාරණය ලියවෙන්නට ඕන. පැහැදිලිද? ඊට පස්සේ ඔබ ඔහොමම ගන්නට ඕනේ අලෙවිකරණ කටයුතු තුලින්. එතකොට අලෙවිකරණ කටයුතු තුලින් ඔන්න බලන්න මෙතන නිෂ්පාදන හේවත් මෙහෙයුම් කටයුත්තට අදාළව මෙන්න මේ කාර්ය සිද්ධ වෙනවා ඉතාමත්ම තදින් බලන්න. සම්පත් වලට අගය එකතු කිරීම සිද්ධ වෙනවා. මේ වචනය උපුටා ගැනීම සිද්ධ කරන්න. පැහැදිලිද? අලෙවිකරණ කටයුත්ත මොහු සිද්ධ කිරීම තුලින් මේ තැනැත්තිය සිද්ධ කිරීම තුලින් අලෙවිකරණයේ අර්ථ නිරූපණය කරනකොට මෙයා විසින් මිනිසුන්ගේ අවශ්‍යතා සහ වුවමනා ඉටු කිරීමක් වෙනවද නැද්ද? ඉටු කිරීමක් වෙනවා. එතකොට ඔබේ පිළිතුර 100% නිවැරදි පිළිතුරක් බවට මේක තුල පරිවර්තනය වෙනවා. බලන්න ප්‍රධාන ව්‍යාපාරික කාර්යයන් සහ කටයුතු සහ ව්‍යාපාර ප්‍රධාන ක්‍රියාකාරකම් දෙකම එකට සංකලනය වෙන තැන. ඔබ මම පෞද්ගලිකව විශ්වාස කරනවා අද වෙනකම් මෙන්න මේකේ ප්‍රධාන ශ්‍රිතයන් දෙක ප්‍රධාන ව්‍යාපාරික කටයුතු හා සම්බන්ධ වන බව ඔබ නොදැන සිටින්නට ඇති. මෙතනින් එහා ව්‍යාපාර ශ්‍රිතයන් පිළිබඳව කතා කරනකොට ඔය දැනුම අපිට අදාළ වෙන්නේ නැහැ. එතකොට විභාගයේ පිළිතුර ලියනකොට බලන්න ඔබ ප්‍රධාන ව්‍යාපාර කටයුතු දෙක හා සම්බන්ධ ව්‍යාපාර ශ්‍රිතයක්ද තෝරාගන්නේ කියන කාරණය. මේක ඉතාමත්ම සංවේදී විෂය කරුණක්. නිෂ්පාදන හේවත් මෙහෙයුම් කටයුතු පිළිබඳව කතා කරනකොට ඔබ දන්නවා මේක අනිවාර්යෙන්ම සම්පත් වලට අගය එකතු කිරීමක් ඒ තුල සිද්ධ වෙන්නේ කියලා. ප්‍රධාන ව්‍යාපාර කටයුත්තේ පළවෙනි එක. ඊළඟට අලෙවිකරණය පිළිබඳව කතා කරනකොට ඔබ දන්නවා අලෙවිකරණය කියන්නේ විකුණන එකද? අලෙවිකරණය කියලා කියන්නේ සේල්ස්ද? ඒ අලෙවි කිරීම මගේ දරුවනේ මේ අලෙවිකරණය. එතකොට අලෙවිකරණ ශ්‍රිතය තුල සිද්ධ වෙන ප්‍රධානම කාර්යය තමයි
අවශ්‍යතා සහ උවමනා ඉටු කිරීම. ඒක ප්‍රධාන ව්‍යාපාර කටයුතු වල දෙවන ප්‍රධාන ව්‍යාපාර කටයුත්ත. එතකොට ඔබේ පිළිතුර ලකුණු දෙකක් ලබා ගැනීම සඳහා මේ කියන ආකාරයෙන් ගොඩනැගිලා තියෙන්නට ඕනේ. එතකොට මොහු සමයින මෙය ජංගම දුරකථන කවර නිෂ්පාදනය කරමින් නිර්මාණය කරමින් සම්පත් වලට අගය එකතු කිරීමක් සිද්ධ කරලා තියෙනවා. පැහැදිලිද? ඊට පස්සේ අලෙවි කළමනාකරන කටයුතු සිදු කිරීම අලෙවි කරන කටයුතු මනා ලෙස සිදු කිරීම තුළින් අවශ්‍යතා සහ උවමනා ඉටු කිරීමක් සිද්ධ කරලා තියෙනවා. මේ විදිහට පිළිතුර ගන්න පුළුවන් නම් තරක කරන්න පුළුවන් නම් ඔබට ලකුණු භාගය ගානේ මෙතනට ලකුණු භාගයයි මෙතනට ලකුණු භාගයයි එකයි මෙතනට ලකුණු භාගයයි විස්තර කිරීමට ලකුණු භාගයයි ලකුණයි ඔක්කොම ලකුණු දෙකක් වාට හිටිනවා. මගේ දරුවන්ට පැහැදිලිද? මේක තමයි ඔබේ ස්කිල් එක වෙන්නට ඕන. දැන් ඔබේ දැනුම 100ට 100ක් කටපාඩම් න්‍යායෙන් මේකට ඇප්ලයි නොකර බව ඔබ තේරුම් ගන්නට ඕනේ. ඔබ කටපාඩම් කරලා ගිය පිළිතුරු පමණක් මේකට අදාළ වෙන්නේ නැත. දීලා තියෙන කේස් ස්ටඩි එකට අනුකූලව ඔබේ දැනුම ලකුණු බවට පරිවර්තනය කළ යුතු බව ඔබ මේක තුල තේරුම් ගන්නට ඕනේ. මේක තමයි මේකේ තියෙන වැදගත්කම. ඊළඟ ප්‍රශ්නේ ඔකේ ආයන්නත් ඔහොමම කියවන්න කේස් එකට අදාළව ඉහත ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණු දෙක මොනවාද කියලා ඔයාගෙන් අහනවා. ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණු ඔබ දන්නවා ඔබේ විෂය නිර්දේශය තුල සාකච්ඡා කරනකොට ප්‍රධාන ව්‍යාපාරික කාර්යයන් පිළිබඳව සාකච්ඡා කිරීමෙන් පසුව පැහැදිලිද? ඔබ ව්‍යාපාර අරමුණු පිළිබඳව කතා කරනවා. ඕනෑම ව්‍යාපාරයකට තියෙන අරමුණු පද්ධතියක් තියෙනවා. පළවෙනි එක තමයි විකුණුම් උපරිම කිරීම. පැහැදිලිද? ලාභය වර්ධනය කිරීම, වෙළඳපොළ තුල රැඳී සිටීම. ඒ කියන්නේ කොටසක ඉපයුම වර්ධනය කිරීම, වෙළඳපොළ ප්‍රාධානීකරණය කියන කාරණේ. පැහැදිලිද? තරංගයට මනා ලෙස මුහුණ දීම. ඔය වගේ පිළිතුරු ඔයාට ගන්න පුළුවන් 6ක් 7ක් ප්‍රමාණයක් මේ ව්‍යාපාර අරමුණු වෙනුවෙන්. හැබැයි ඔයා නවතින්න. සමහර ළමයි මේ ප්‍රශ්න පත්‍රයේ කරන ප්‍රධානම වරද මොකක්ද දන්නවද? අර අපි කියන වගේ ඔයා වරදක් තමයි කරනවා. මොකද්ද ඔයා කරන වරද? ඔයා විභාගයේ මේ වගේ ප්‍රශ්නයකදී හරිද? ඔයාට මතක් වෙන මුල්ම උත්තර දෙකනේ ලියන්නේ. කල්පනා කරලා බලන්න. ඔයා සමහර වෙලාවට උත්තර දෙකක් ඔළුවට දාගන්නෙත් ගොඩක් අමාරුයි. ඔයා උත්තර දෙකක් කල්පනා කරන්නෙත් වෙන ගේමක් දීලා. ඉතින් ඔයාට වෙන ඔප්ෂන් නැහැ. ඔයාට හිතන උත්තර දෙක ඔයා ලියන්න ඕනේ. නමුත් ඔබ විශ්වවිද්‍යාලය යන්න හිතාගෙන ඔබ දිස්ත්‍රික් කුසලතාවයක් වෙනුවෙන් වැඩ කරන මගේ එල්ලෙක් නම් කොල්ලෙක් නම් පැහැදිලිද? ඔබට තියෙන වැදගත්ම දේ තමයි ඔයාට මුලින්ම මතක් වෙන උත්තර දෙක නෙමෙයි ඔයා ගන්න ඕනේ. විෂය කරුණ හා සම්බන්ධ ඔබට මතක් වෙන සියලුම පිළිතුරු ටික ඩ්‍රාෆ්ට් කරගෙන ලියන්න යන්න එපා. මනස තුල ඩ්‍රාෆ්ට් කරගෙන ඒකෙන් හොඳම උත්තර දෙක, ගැළපෙනම උත්තර දෙක තෝරන්න. ඔයාට මතක් වෙන්නේ උත්තර දෙකයි නම් ඒ උත්තර දෙක ලියනවට වඩා ඔයා කල්පනා කරලා න්‍යායාත්මක අවබෝධයෙන් ගන්න පිළිතුරු පහකින් හොඳම පිළිතුරු දෙක තෝරගෙන ලියනකොට ඒ පිළිතුරු දෙකේ නිවැරදි වීමේ සම්භාවිතාවය කලින්ට වඩා ගොඩක් වැඩි. මෙන්න මේ ස්කිල් එක දිගට පාවිච්චි කරන්න ඕනේ ඔයා උසස් පෙළ විභාගයක් ලියනකොට. මේ ස්කිල් එක දිගට භාවිතා කරන්නට ඕනේ ඔයා මේ උසස් පෙළ විභාගයේ ඇතුලේ විශාල ලකුණු ප්‍රමාණයකට යන්නට. එහෙනම් මේකට ගැළපෙන වඩා පිළිතුරු දෙක තමයි මෙයා ගොඩාක් දඟලන ව්‍යාපාර අරමුණක් හැටියට බලන්න මෙයා භාණ්ඩ විවිධාංගීකරණයක් කරලා තියෙනවා. පැහැදිලිද? මෙයාගේ ව්‍යාපාරය තුල බඩු වර්ග කීපයක් තියෙනවා. එතකොට මෙයා විකුණුම් ඒකක ප්‍රමාණය 2019 වර්ෂයේ මැද භාගය තුල කවර 50000ක් දක්වා ගිහිල්ලා තියෙනවා. ඒකෙන් ඒ විතරක් නෙමෙයි එයා 20000ක් ගිහිල්ලා තියෙන්නේ මංගත ක්‍රමයකට. එතකොට මෙයාට භාණ්ඩ බෙදා හැරීම සඳහා ගනුදෙනුකරුට ප්‍රවිෂ්ඨ වීම සඳහා වෙළඳපොළ අත්පත් කර ගැනීම සඳහා විකල්ප ක්‍රම පවත්වාගෙන යනවා. ඒ නිසා මෙයා මේ දඟලන්නේ මුලින්ම මොනවා කරන්නද? අලවිය වර්ධනය කරන්න. එහෙම නැත්නම් විකුණුම් උපරිම කිරීම සඳහා. ඒකේ අතුරු ප්‍රතිඵලය ඇයට හොඳ ලාභයක් හම්බ වෙනවද නැද්ද? එහෙනම් ලාභය වර්ධනය කිරීම සඳහා. පැහැදිලිද? එතකොට මේ කියන පිළිතුරු දෙක තමයි සාධාරණීකරණය කරපු පිළිතුරු දෙක. විකල්ප පිළිතුරු වලට ලකුණු ලබා දෙන්න කියලායි විභාගයේ මාකින් එකේදී නම් එදා කිව්වේ.
නමුත් විකල්ප පිළිතුරකට යන එකද අපි කරන්නට ඕනේ. ප්‍රධානම පිළිතුරට එකපාර යන එකද අපි කරන්නට ඕනේ. මම නම් හිතන්නේ ප්‍රධාන පිළිතුරට එකපාර යන්න පුළුවන් නම් විකල්ප පිළිතුරු කියන්නේ අපිට විහිළුවක්. මගේ දරුවන්ට පැහැදිලිද? මගේ දරුවන්ට තේරුණාද වැඩි? හරි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නයට ඔහොමම ගමන් කරමු. අපි යන්නේ ප්‍රශ්න අංක 2ට දුරකථන කවර සඳහා ඉහළ පිරිවැටුමක් ඇතිවීම කෙරෙහි බලපෑ හැකි සාධක 4ක් සඳහන් කරන්න කියලා කියනවා. මගේ පුංචි දරුවනේ මේ කතාව අහගන්න. සාධක 4ක් සඳහන් කරන්න කිව්වහම ඔයා සාධක 4ක් විස්තර කරන්න දඟලනවද? සාධක 4ක් සඳහන් කරන්න කියලා කිව්වොත් ඔයා ඕක විස්තර කරන්න දඟලනවද? නෑ. ඔයා මොනම හේතුවක් නිසාවත් ඕක විස්තර කරන්න දඟලන්න එපා. ඔයාගෙන් ඉල්ලන්නේ ඍජු පිළිතුරු 4යි. පිළිතුරු 5ක් 6ක් ලියන්න උත්සාහ කරනවද? නෑ. ඔය ඔබගෙන් ඉල්ලන්නේ පිළිතුරු 4 නම් ඒ පිළිතුරු 4 ඍජුව ඔබ සඳහන් කළ යුතුයි. ලකුණු 4ක් දෙන්නේ පැහැදිලිද? ඔගේ විභාගය තුල සඳහන් වෙලා තියෙනවා කරුණු 4කට එක බැගින් ලකුණු 4ක් ලබා දෙන්න කියලා. කරුණු 4ට එක බැගින් ලකුණු 4ක්. එතකොට මේ කරුණක් ගොඩක් වැදගත්. ඔයාට මේ පිළිතුරු ලිවීමට ලකුණු 4ක් කියන්නේ සාමාන්‍යයෙන් විභාග ශාලාව ඇතුලේ විනාඩි 5ක විතර කාලයක් ගන්න පුළුවන්. මම කිව්වා අපි හැම ප්‍රශ්නයක් ගැනම ටයිම් කන්සිඩරේෂන් එක. එහෙම නැත්නම් ටයිම් වැලියු එකත් එක්ක තමයි අපි ලකුණු වල වැලියු එක කම්පෙයාර් කරන්නේ. ඒක හොඳ ගති ලක්ෂණයක් සාර්ථකත්වයට යන දරුවෙක්ගේ. පැහැදිලිද? ඒ නිසා අපි මුලින්ම බලමු දුරකථන කවර සඳහා ඉහළ පිරිවැටුමක් ඇතිවීමට බලපාන සාධක මොනවාද කියන කාරණේ. ඉහළ පිරිවැටුමක් කියලා කියන්නේ වැඩි විකුණුම් ආදායමක්නේ. නේද? ඔබ දන්නවා ආයතනයක පිරිවැටුම රඳා පවතින්නේ විකුණුම් ඒකක ගණන වැඩි කිරීම ඒකකයක විකුණුම් මිලනේ මුළු පිරිවැටුම බවට පරිවර්තනය වෙන්නේ. ඔබ මේවා දන්න විෂය කරුණු. එතකොට මේ මුළු පිරිවැටුම වැඩි වෙන්න බලපාන සාධක මොනවද? මෙයාගේ ව්‍යාපාරය තුල පවතින පළවෙනිම සාධකය තමයි දැන් මේකේ අහන්නේ දුරකථන කවර සඳහානේ. පළවෙනිම සාධකය අපිට ගන්න පුළුවන් මෝස්තරය. පැහැදිලිද? මෝස්තරය. එතකොට ඔබ මෝස්තරය කියලා ලිව්වට මදි. ඒක විස්තර කරන්න යන්න ඕනේ නැහැ. හැබැයි ඒක සත්‍යාපනය කරන්න ඔබට සිද්ධ වෙනවා. විස්තර කිරීමක් හැටියට නෙමෙයි පිළිතුර තුලම. පිළිතුර තුලම. ගොඩක් ළමයි ඔන්නෝක තේරුම් ගන්නේ නැහැ මගේ දරුවනේ. මම කියන කතාව ඉතාමත්ම හොඳින් තේරුම් ගන්න. ඔබ දන්නවා අද මම ඔබට දෙන්නේ දැනුම නෙමෙයි. දෙවැනි ප්‍රශ්න පත්‍රයේ වැඩි ලකුණු සංඛ්‍යාවකට යන්න අවශ්‍ය කරන කුසලතාවය. පැහැදිලිද? එතකොට ඔබ කල්පනා කරලා බලන්න දැන් අපි තීරණය කරානේ පිළිතුර මෝස්තරය කියලා. එතකොට මෙයාගේ සේල්ස් වැඩි කරගන්න මෝස්තරය බලපාන්නේ කොහොමද? මෝස්තරය බලපාන්නේ පුද්ගලයන් ආකර්ෂණය කරගත හැකි ආකාරයේ විවිධ වචනේ ඊට පස්සේ භාවිතා කරන්න මෝස්තරයන් පැවතීම. දැන් මෙන්න මේ පිළිතුර ඔබ ස්පෙસિෆයි කරපු ආන්සර් එක යටින් ඔබ ඉරක් ගහලා එන්න මේක තමයි ආන්සර් එක. මේ වාක්‍ය ඔබේ පිළිතුර සත්‍යාපනය කිරීම. මට කියන්න ඔබෙන් මම විකල්ප අවස්ථා දෙකක් අහනවා. ඔබ මේ ලිව්වේ පිරිවැටුම වැඩි කර ගැනීමට බලපාපු හේතුව විස්තර කිරීමක්ද? එහෙම නැත්නම් පිරිවැටුම වැඩි කිරීමට බලපෑපු හේතුව දැක්වීමක්ද? ළමයාට ඕක තේරුම් ගන්න බැරුව ළමයා විභාගේ අනාථ වෙනවා. මේ පිරිවැටුම වැඩි කර ගැනීමට උණු හේතුව විස්තර කිරීමක්ද හේතුව දැක්වීමක්ද? ඔබ මොකද හිතන්නේ? මෙතන වෙලා තියෙන්නේ පිරිවැටුම වැඩි කර ගැනීම සඳහා උණු හේතුව දැක්වීම. හේතු දැක්වීම. මේක විස්තර කරන්නේ මෙහෙම නෙමෙයි. ඕක විස්තර කරා නම් ඔයා විස්තර කරන්නේ
මෝස්තරය බලපාන ආකාරය පැහැදිලිද? මෝස්තරය බලපාන ආකාරය. නමුත් ඔයාගෙන් මේක විස්තර කිරීමක් අහලා නැහැ. ඔබ හේතුව දැක්වීම පමණක් නිවැරදි. සමහර ළමයි මෙන්න මේ විදිහට ඉර ගහන්න හරි කම්මැලි වෙනවා. අවංකවම කියන BS පේපර් එකේ ඔයා සෙකන්ඩ් පේපර් ඕන තරම් උත්තර ලියලා ඇතිනේ. ඔයා ආන්සර්ස් ලියන්න නිල් කළු පෑන් දෙකක් පාවිච්චි කරනවද කවදාවත්? එහෙම කරන්න ඕනේ. ඔබ යම්කිසි කරුණක් දැක්වුවාට පස්සේ ඒ කරුණු දැක්වීම අවසානයේදී ඒ ඔබ ලියුව වාක්‍ය තුල ඔබ ලියන්නේ එක වචනයක් නෙමෙයි ඔබ ලියන්නේ වාක්‍යයක්නේ. ඒ වාක්‍ය තුල ඔබේ පොයින්ට් එක ඔබ අඩි රූල තියලා හෝ නැතුව ලස්සන කෙලින් ඉරක් ගහලා හයිලයිට් කරන්නට. එතකොට ඔබේ පිළිතුර ලකුණු උල්පතක්. එහෙම කරනකොට ඔබේ මේ ප්‍රශ්න පත්‍රයට ඔබ දීපු පිළිතුර ලකුණු උල්පතක් බවට පරිවර්තනය වෙනවා. මේක වෙනස්. පැහැදිලිද? එන්න ඔයා ඉස්සරහට. එතකොට මේකේ තව ඔයාට ගන්න පුළුවන් ඒ වගේ නව මාදිලීන් ඉදිරිපත් කිරීම, නව්‍යතා සම්පාදනය කිරීම. එතකොට ඒකත් ඔයා මේකෙන් ගන්න. එතකොට අනූෂා විසින් ජංගම දුරකථන සඳහා දුරකථන කවර නව මාදිලියට අදාළව නිර්මාණය කිරීම. එතකොට ඒක ඔයා යටින් ගහන්න ඕනේ නව මාදිලි ඉදිරිපත් කිරීම, නව මාදිලි නිර්මාණය කිරීම වගේ පිළිතුරකට. ඊට පස්සේ ඔබ දකින්නට ඇති මෙයා සේල්ස් වැඩි කරගත්තේ මිල අඩුවීම තුලින්. පැහැදිලිද? සාපේක්ෂව වෙළඳපොළ තුල පවතින අනිකුත් දුරකථන කවරවලට වඩා අඩු මිලකින් දැක්වීම. නැත්නම් අඩු මිලකින් වෙළඳපොළට ඉදිරිපත් කිරීම. එතකොට අඩු මිල කියන එක යටින් ඔබේ ඉර වැදුනා නම් හරි. පැහැදිලිද? තේරුණාද? ඊළඟ එක පහසුවෙන් ලබාගත හැකි බව කියන එක. එහෙම නැත්නම් මංගත ක්‍රමයට අලෙවි කිරීම. එතකොට පාරිභෝගිකයාට භාණ්ඩය ලබා ගැනීම සඳහා විකල්ප වෙළඳපොළ තත්ත්ව නිර්මාණය කිරීම. මගේ දරුවනේ ඔබ දන්නවා නූතන වෙළඳපොළ වර්ගීකරණය තුල නූතන වෙළඳපොළ වර්ගීකරණය තුල ප්‍රධාන වෙළඳපොළ ප්‍රවාහයන් දෙකක් තියෙනවනේ. එකක් තමයි ස්ථානීය වෙළඳපොළ. ඕකට භෞතික වෙළඳපොළ කියලා කියනවා. ඊළඟ එක අවකාශීය හෙවත් තව විද්‍යුත් හෙවත් තව සයිබර් වෙළඳපොළ. පැහැදිලිද? දැන් ඔයා හොඳට බලන්න මෙතන මේ අනූෂා විසින් පවත්වාගෙන යන ජංගම දුරකථන සහ බැක්කවර අලෙවි කරන වෙළඳ ව්‍යාපාරයේ ස්ථානීය වෙළඳපොළ තත්ත්වයන් සහ අවකාශීය වෙළඳපොළ තත්ත්වයන් යන විකල්ප වෙළඳපොළ අවස්ථා දෙක වෙළඳපොළ තත්ත්වයන් දෙකම ඔහු විසින් ඇය විසින් නිර්මාණය කරලා තියනවද නැද්ද? තියෙනවා. ඉතින් සේල්ස් වැඩි වෙන එක අහන්න දෙයක් නෙමෙයි. මේක ලියවෙන්නට ඕනේ. පැහැදිලිද? එතකොට ඔබ ලියන්නේ කොහොමද? පාරිභෝගිකයාට මිලදී ගැනීම පහසු වීම සඳහා ඇය මංගත ක්‍රමයට ද මෙය අලෙවි කිරීම. එතකොට මංගත ක්‍රමයට අලෙවි කිරීම කියන එක යටින් ඉරක් වදින්නට ඕනේ. මම විශ්වාස කරනවා මගේ දරුවන් ප්‍රශ්න පත්‍රය දිහා විෂය දැනුම තුලින් දැකපු කෝණයට වඩා වෙනස් කෝණයකින් මේ පැය දෙක ඉවර වෙච්ච තැන ඉඳන් පේපර් එක දකින්න පටන් ගනීවි කියන කාරණා. පැහැදිලිද? ඊළඟ ප්‍රශ්නයට එන්න. මංගත වෙළඳාම තුලින් අනූෂාට ලබාගත හැකි වාසි දෙකක් සහ වාසි දෙකක් පැහැදිලි කරන්න කියලා කියනවා. ඕකේ වැදගත් වෙන තැන තමයි වාසි දෙකක් පැහැදිලි කරන්න, අවාසි දෙකක් පැහැදිලි කරන්න. මොකද්ද කාරණා දෙක? වාසි දෙකක් පැහැදිලි කරන්න, අවාසි දෙකක් පැහැදිලි කරන්න. ලකුණු දෙකකට විනාඩි 3මාර ගානේ ලකුණු 4කට අවම වශයෙන් විනාඩි 7ක් ඔයාට මේකට ගන්න පුළුවන්. එතකොට ඔබ වාසි විතරක් ලියලා ගෙදර ආවනම් කවදාවත් සරසවියක් පිළිබඳව හීනයක් දකින්න එපා. ඔබ වාසි දෙක ලියලා විස්තර කරලා ආවනම් ඔබ ඇඳුම් බෑග් පැක් කරාට කමක් නැහැ විශ්වවිද්‍යාලේ යන්න. ඕක තමයි ප්‍රතිඵල ඇති සහ නැති අතර තියෙන සමාජයේ විෂම පරතරය.
එහෙනම් අපි බලමු මේකේ මංගත වෙළඳාමේ වාසි මොනවද කියලා. ඔබේ පිළිතුරු පත්‍රයේ තුල පවතින විකල්ප පිළිතුරු ගණනාවක් මම ඔබට කියන්නම්. මේක විස්තර කිරීම පිළිබඳව මම වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. මොකද ඔබට විස්තර කිරීම කියන ඒවා ඕන හැටියට කරන්න පුළුවන්. ඒකට නිශ්චිත පිළිතුරක් නැහැ. ඔබ දෙන පොයින්ට් එකට අනුගතව ගෝචරව ඔබ විසින් මේ විස්තර කර දැක්වීම විභාගයට ප්‍රමාණවත්. මම උදාහරණයක් දෙන්නම් ඔයාට. වෙළඳපළ පුළුල් වීම. දැන් ඔබ දන්නවා ඔන්ලයින් සේල්ස් වල වෙළඳපළ පුළුල්ද නැද්ද? වෙළඳපළ පුළුල්නේ මගේ දරුවනේ. දැන් ඔබ කල්පනා කරලා බලන්න. ඔබගේ පාසල තුල අද බ්‍රහස්පතින්දා උදේ පීරියඩ් එකනේ මේ යන්නේ. නේද? 7:00ට 7:45 ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ 8:00 වෙනකන් එක පීරියඩ් එකක්. ඊට පස්සේ 8:00න් පටන් ගත්තට පස්සේ 9:00 කාල 9:20 විතර වෙනකන් තව පීරියඩ් එකක් නේ. ඒත් මේ යන්නේ සෙකන්ඩ් පීරියඩ් එකනේ. සෙකන්ඩ් පීරියඩ් එක විතරක් කරා නම් ඔබ පාසල තුල ඉන්නේ ඔබේ පන්තියේ ඉන්න සිසුන් පමණයිනේ. නමුත් මේක තුල නේද Facebook කරහා YouTube හරහා එතනින් ගියාට පස්සේ Zoom තාක්ෂණ ලින්ක් එක හරහා ඇවිල්ලා ලංකාව හතර දිග්භාගේ දරුවන්ට මේක බලන්න බැයිද? වෙළඳපොළ පට්ට විදිහට පුළුල් වෙලානේ. ඒ වචන කැත නැහැ. ඒ වචන ඔයාට හරි ගෝචර වචන. ඒකයි මම මේ වචන භාවිතා කරන්නේ. පැහැදිලිද? මේ වෙළඳපොළ ඉතාමත්ම පුළුල් ලෙස ව්‍යාප්ත වෙලා තියෙනවනේ. එහෙනම් ඉතින් මේක විස්තර කරන්න ඔයාලට බැරි වෙන්නේ නැහනේ. කොහොමද විස්තර කරන්නේ? මෙරට ගනුදෙනුකරුවන්ට පමණක් නොව විදේශ රටවල ගනුදෙනුකරුවන්ටද ප්‍රාදේශීය ගනුදෙනුකරුවන්ට නොව ජාතික තලයේ ගනුදෙනුකරුවන්ටද මංගත ක්‍රමය හරහා භාණ්ඩ ඇනවුම් කර කුරිය සේවාවන් මගින් ලබාගත හැකි වීම. දැන් මේ දැනුම ඔබට තියෙනවා. මේ දැනුම සංකලනය කරලා ඔබ පිළිතුරක් ගන්න එක පමණයි මේක තුල මම බලාපොරොත්තු වෙන්නේ. පැහැදිලිද? මේක තේරුම් ගන්න. එතකොට මේ විස්තර කිරීම ඔබේ දැනුම ගෝචර කරලා කරගන්න. පිළිතුර තීරණය කිරීම සඳහා ස්කිල් එක භාවිතා කරන්න. ඊට පස්සේ ඔබට ගන්න පුළුවන් මේකේ පිරිවැය අඩුයි වෙළඳපළට පහසුවෙන් ඇතුළත් වෙන්න පුළුවන්. මේ වගේ කරනකොට මංගත ක්‍රමයට අලෙවි කරනකොට පොදුකාර්ය පිරිවැය හරි අඩුයි. පැහැදිලිද? දැන් මේකේ පොදුකාර්ය පිරිවැය ඔබ ගිණුම් කරන්නේ දනෝ ඕවර්හෙඩ් කොස්ට් එක. දැන් නාලන්ද විද්‍යාලයට මම ආවා නම් එහෙම මගේ කාර් එකට තෙල් යනවද නැද්ද? ඇවිල්ලා ඉගෙනුවා නම්. පැහැදිලිද? වාහනේ ඉන්න මට කාලයක් ගත වෙනවද නැද්ද? කාල පිරිවැයක් තියෙනවද නැද්ද? තියෙනවනේ. එතකොට එතනින් ගියාට පස්සේ මම අර සාමාන්‍යයෙන් දේශන සඳහා පවත්වන හොඳ ලිනන් ඇඳුමක් ඇඳගෙන යන්නට ඕනේ. පැහැදිලිද? කොණ්ඩේ හරියට පැත්තට පීරලා එහෙම කරගෙන යන්නට ඕනේ. සාමාන්‍යයෙන් මිලාදික සපත්තු දෙකක් පළඳින්නට ඕනේ. දැන් මම මේ දේශනය කරනකොට මම සපත්තු දෙකක් පැළඳලා නැහැ. මම මේක ඊතර සාමාන්‍ය ඉන්න විදිහට ඉන්නේ. එතකොට මංගත ක්‍රමයට මගේ මේ ව්‍යාපාර අධ්‍යයනයේ දැනුම ඔබට සම්ප්‍රේෂණය කරනකොට මගේ තියෙන පොදුකාර්ය පිරිවැය ඉතාමත්ම අඩු වෙලා තියෙනවානේ භෞතිකව මේකේ ඔබට ලබා දීමට සම්ප්‍රේෂණය කිරීමට වඩා. අන්න ඒක ඔබ මේ කියන පොයින්ට් එකට අදාළව ගලපන්නට ඕනේ. ඔබ දැන් කල්පනා කරලා බලයි සර් මේ මෙච්චර උදාහරණයක් මේකට කියවන්නේ ඇයි? සර් කලින් ඒවට මෙහෙම උදාහරණ කිව්වේ නෑනේ කියලා. ඒකට හේතුව තියෙනවා. කලින් ඒව එකක්වත් ඔයාලට විස්තර කරන්න කිව්වේ නෑනේ. විස්තර කරන්න කිව්වට පස්සේ මගේ දරුවනේ ඉතාමත්ම පරිස්සම් වෙන්න. ඔබේ දැනුම ඔහු පරීක්ෂා කරන්න. ඔබ මොනතරම් දැනුමකින් සන්නද්ධ වෙන දරුවෙක්ද කියන එකයි පරීක්ෂා කරන්නේ. එතකොට ඒකයි මම කිව්වේ ඔබේ දැනුමට ගෝචර වෙන විදිහට ඒ වාක්‍ය නිර්මාණය කරන්න. දරුවෝ 5ක් ගත්තොත් පිළිතුරු 5ක්. සමහර වෙලාවට විස්තර කිරීම 5ටමත් ලකුණු හම්බ වෙනවා. යුනික් ආන්ස් එකක් විස්තර කිරීමට නෑ. හැබැයි පොයින්ට් එක යුනික්. උදාහරණයක් අපි ගමු තව එකක් අඩු සේවක සංඛ්‍යාවක් අවශ්‍ය වීම. ඒක පොයින්ට් එක. ඒක නිශ්චිත පිළිතුරක්. නමුත් ඒක විස්තර කිරීම යුනික් නෑ. ඒක කෙනාගෙන් කෙනාට ඒක වෙනස් වෙන්න පුළුවන්. පැහැදිලිද? ඒක පොදුයි. ඒක පොදු පිළිතුරක්. හරි. ඒ විදිහට තමයි යන්නේ. ඊට පස්සේ ගොඩනැගිල්ල ඊටකට අවශ්‍ය වෙන්නේ නැහැ. පැය 24ම වෙළඳාම් කටයුතු කරන්නට පුළුවන්. අඩු කාලයකින් කටයුතු කරන්නට පුළුවන්. වඩා කාර්යක්ෂමයි ඔය වගේ කරුණු ගානක් ඔයාට මේකේ වාසිය හැටියට දෙන්න පුළුවන්. මොනවද ඔයා මේකේ අවාසිය හැටියට ලබා දෙන්නේ? වෙබ් පිටු නිර්මාණය සඳහා වැඩි පිරිවැයක් දරන්නට සිද්ධ වෙනවා. පාරිභෝගිකයාගේ විශ්වාසය අඩුයි. ආරක්ෂාව පිළිබඳව ගැටලු පවතිනවා. නෛතික ගැටලු තියෙනවා. ගෙවීම් ක්‍රමවල ගැටලු තියෙනවා. ගෙවීම් ක්‍රම සඳහා අමතර පිරිවැය දරන්නට සිද්ධ වෙනවා. තාක්ෂණයේ බිඳ වැටීම හා සම්බන්ධ ගැටලු ක්‍රියාත්මක වෙනවා. පැහැදිලිද? දැන් අද උදේ මේ පන්තිය පටන් ගන්න කලින් ඉතාමත්ම තදින් වැස්සද නැද්ද? ඉතාමත්ම තදින් වැස්ස. සාමාන්‍යයෙන් ඒ වගේ තද වැස්සකදී මොනවද අර සිග්නල් ගැටලුවක් නිර්මාණය වෙනවා. මම ඉතාමත්ම අපහසුතාවයට පත් වුණා සහ මම ඉතාමත්ම බය වුණා අද උදේදී.
ඔබේ අද දවසේ පන්තියත් මම පන්තිය දාලා බොරුකාරයෙක් විතරක් බවට පරිවර්තනය වේවිද කියන කාරණය. නමුත් ඒ తত্ত্বය මග හැරුණා. නමුත් මම භෞතික වාවන මොන වැස්සේ හරි එන්න පුළුවන්. නමුත් මෙතන තදින් වැහැලා කරන්ට් එක ගියා නම් එහෙම මේ වැඩේ කරන්න බෑනේ. ඒකට තාක්ෂණය හා සම්බන්ධ ගැටලු මත පදනම් වෙලා ඔන්ලයින් අලෙවිකරණය, මංගත අලෙවිකරණය ගැටලු සහගත වෙන්නට පුළුවන්. මේව ඔයා ලියන්න ඕනේ. මගේ දරුවන්ට මේ කතාව පැහැදිලිද? මම කැමතියි ඔබේ පිළිතුරක් දකින්න. මම මේ කියන දේ පිළිබඳව ඔබට අවබෝධයක් එනවද සහ මේ කියන විදිහ ඔබට තේරෙනවද? මොකද කියන්නේ? හරි. අපි යමු ඉස්සරහට. ඊළඟ ප්‍රශ්නේ කියවන්න සහ මම ඔබට ආරාධනා කරනවා රෝමාංක 4 ප්‍රශ්නයේ ඔයාට කියන්නේ වාසි 4ක් දක්වන්නයි. හරිද? ඊට පස්සේ දුරකථන, ඒ කියන්නේ මේ SWOT විශ්ලේෂණය නිසා ඇතිවන වාසි 4ක්. නේද? SWOT කියලා කියන්නේ ෂඩුවත විශ්ලේෂණයේනේ අභ්‍යන්තරයේ පවතින හිතකර සාධක ශක්තියින් ලෙසත්, අභ්‍යන්තරයේ පවතින අහිතකර සාධක දුර්වලතා ලෙසත්, බාහිර තුල පවතින හිතකර සාධක අවස්ථා ලෙසත්, බාහිරය තුල පවතින අහිතකර සාධක තර්ජන ලෙසත් හඳුනාගෙන ඒවා අනුකූලව ශක්තියින් වැඩි කරගෙන, දුර්වලතා අවම කරගෙන, අවස්ථා ළඟා කරගෙන, තර්ජන මග හරවාගෙන ව්‍යාපාර කටයුතු කරගෙන යන්න ඕනි කියන කාරණේනේ. ඕකනේ බම් මේකේ විශේෂ කරුණ. ඔය විශේෂ කරුණට අනුකූලව තීන්දුව తీරන ගන්න එකේ වාසිනේ ඔයාගෙන් අහන්නේ. ඒ වගේ වාසි 4ක් දක්වන්න කියලා කියනවා. මොනවද? SWOT විශ්ලේෂණය නිසා ඇතිවන වාසි. කාරණා 4නේ තියෙන්නේ. කාරණා 4 ශක්තියින්, දුර්වලතා, අවස්ථා සහ තර්ජන. ඕකනේ කාරණා 4. ශක්තියින් හඳුනාගත්තොත් ඒවා ළඟා කරගන්න පුළුවන්, ශක්තියින් වර්ධනය කරගන්න පුළුවන්. දුර්වලතා හඳුනාගත්තොත් ඒවා අඩු කරගන්න ඔබට හැකියාව තියෙනවා. අවස්ථා හඳුනාගත්තොත් ඒවා ළඟා කරගන්න පුළුවන් වෙනවා. තර්ජන හඳුනාගත්තොත් ඒවා කල්පියා හඳුනාගෙන මග හරවා ගැනීම සිද්ධ කරන්න පුළුවන් වෙනවා. කිසිම දවසක ඔයා මට කියන්න ඔයාට පුළුවන් ද මගේ ආදරණීය දරුවනේ ශක්තියක් වර්ධනය කරගත්තා වගේ, ශක්තියින් වර්ධනය කරගත්තා වගේ, වැඩි කරගත්තා වගේ අවස්ථා වැඩි කරගන්න ඔයාට පුළුවන් ද බැයිද? ඔබ කල්පනා කරලා බලන්න. ශක්තියින් වැඩි කරගත්තා වගේ අවස්ථා වැඩි කරගන්න ඔයාට පුළුවන් ද බැයිද? කවදාවත් බෑ. මොකද අවස්ථා තියෙන්නේ බාහිර පරිසරය තුල. බාහිර පරිසරයේ තියෙන දේවල් ඔයාට පාලනය කරන්න බෑනේ. පාලනය කරන්න බැරි දෙයක් ඔයා කොහොමද ඔයාට ඕන විදිහට වැඩි කරගන්නේ? දුර්වලතා ඔයාට අඩු කරගන්න පුළුවන්. සේවකයෙක් හැමදාම පිස්සු නටනවා නම් ආයතනය තුල පැහැදිලිද අස්වීමේ ලිපිය ගහලා ඌව ගෙදර යවන්න ඔයාට පුළුවන්. අවවාද කරලා ඌව හදා ගන්න පුළුවන්. දුර්වලතා ඔයාට අඩු කරගන්න පුළුවන්. හැබැයි ඔයාට පුළුවන් ද තර්ජන අඩු කරගන්න? ඔයාට පුළුවන් ද තර්ජන අඩු කරගන්න? ඔයාට තර්ජන අඩු කරගන්න බෑ. ඇයි බැරි? තර්ජන ඔයාගේ පාලනයෙන් තොරයි. එහෙනම් තර්ජනයක් තිබ්බොතින් ඉහිලා තර්ජනය අඩු කරන්න දඟලනවාද? තියෙන තර්ජනයේ කල්තියා හඳුනාගෙන මග හරවා ගන්න උත්සාහ කරනවා. තර්ජනය මග හරවා ගන්නයි උත්සාහ කරන්නට ඕනේ. මේ කාරණා 4 ලියවෙන්නට ඕනේ. එහෙනම් ඔයාට හම්බෙනවා ලකුණු 2ක්. තේරුණාද? බලන්න ඔබේ දැනුම තුල හිදැස් තියෙනවා නම් ඒ හිදැස් ආවරණය කරගන්න උත්සාහ කරන්න. ඔයාගේ දැනුම තුල ප්‍රශ්න තියෙනවා නම් ඒ ප්‍රශ්න ආවරණය කරගන්න උත්සාහ කරන්න. ඒකයි මේක වැදගත් වෙන්නේ. ශක්තියින් දුර්වලතා අවස්ථා. ඊට පස්සේ කතා කරන්නේ තර්ජන පිළිබඳව. මේ කාරණා 4 තියෙන්නට ඕනේ. අපි ආයන්නට එමු ඔය ඇති දුරකථන කවර කර්මාන්තය සඳහා පොදුවේ ඇති අවස්ථා 2ක් සහ තර්ජන 2ක් ලියන්න කියලා කියනවා. මේවා හරි ලේසි. අවස්ථා 2යි ලියන්න තියෙන්නේ, තර්ජන 2යි ලියන්න තියෙන්නේ. හැබැයි ඔයා මේක ලියන්නට ඕනේ මොකට අදාළවද? දුරකථන කවර කර්මාන්තයට අදාළව. මොනවද අවස්ථා? ජංගම දුරකථන භාවිතය ඉතාමත්ම වැඩිනේ. ඔබ දන්නවා ජංගම දුරකථන කවර සඳහා තියෙන්නේ ඍජු ඉල්ලුමක්ද වක්‍ර ඉල්ලුමක්ද? එහෙම අහුවම බය වෙන්න එපා. ඒවා වචන බං. ජංගම දුරකථන කවර සඳහා තියෙන්නේ ඍජු ඉල්ලුමක්ද වක්‍ර ඉල්ලුමක්ද? මගේ ආදරණීය දරුවනේ ජංගම දුරකථන කවර සඳහා පවතින්නේ වක්‍ර ඉල්ලුමක්. ජංගම දුරකථන ඉල්ලුම මත ජංගම දුරකථන කවර ඉල්ලුම රඳා පවතිනවනේ. එතකොට ජංගම දුරකථන කවර වැඩිපුර ඉල්ලුම් කරන එක ව්‍යාපාරයට අවස්ථාවක්. එහෙනම් ඒක රඳා පවතිනවා
දුරකථන අලවිය වැඩිවීම හා සම්බන්ධව ඒක අවස්ථාවක්. ඊළඟට නව මෝස්තර කෙරෙහි වැඩි උනන්දුවක් දැක්වීම. මම දැකලා තියෙනවා සමහර ගැහැණු දරුවෝ Tamanගේ ෆෝන් එකේ බෑක් කවර් එකට දාගෙන ඉන්නවා මගේ දරුවනේ මිකී මවුස්ලා. පැහැදිලිද? විවිධ ස්ටෝන්ස් අල්ලපු ඒවා. පැහැදිලිද? සමහර ඒවා ඔය පර්ල් ඒකට ටච් කරලා තියෙනවා. වර්ක් කරපු ඒවා තියෙනවා. සමහර ජංගම දුරකථන කවරයක් වැරදිලාවත් හදිස්සියකටවත් ඩෙනිමක සාක්කුවකට ඔබා ගන්න බෑ. ඒ මට්ටමටම නැති කැටයන් ඕකස්සේ තියෙනවනේ. නේද? එතකොට මේ මොනවද? වැඩි පුර නව මෝස්තරයේ කෙරෙහි උනන්දුවක් දැක්වීම. ඊළඟ දුරකථනයේ ආරක්ෂාව කෙරෙහි දැඩි උනන්දුවකට ලක්වීම. දැන් ඔබ දන්නවා ඔය සමහර ජංගම දුරකථන තියෙනවා ෆෝන් එකේ වටිනාකම රුපියල් 20000යි. ඩිස්ප්ලේ එක ගියොතින් හරි හවුසින් එක කැඩුනොතින් හරි චේන්ජ් කරන්න ගියොතින් රිපෙයාර් එකට රුපියල් 10000ක් 12000ක් යනවා. එතකොට අනිවාර්යයෙන්ම ජංගම දුරකථනයේ එක පැත්තකින් එළියට දානකොට ඒකේ අනාරක්ෂිත බව පෙන්නලා ඒගොල්ලොම තමයි කවරේ හදලා එළියට දාන්නේ බෑක් කවර් එක. තේරුණාද? අන්න ඒ නිසා මගේ දරුවනේ ඕකේ සේල්ස් වැඩි වෙන්න පුළුවන්. ඒක හොඳ අවස්ථාවක්. වෙළඳපොළ අවස්ථාව බවට පරිවර්තනය වෙනවා. ඔයාගෙන් අහන්නේ දෙකයි. ඔයාලට ලියා ගන්න පුළුවන්. ඊළඟට මොනවද මේකේ තියෙන තර්ජන? අම්මෝ නව තර්ක කරුවන් නැතිවීම. ඊළඟ එක දුරකථන මාදිලි නිරන්තරයෙන් වෙනස් වීම. අද ඔයා එක ජංගම දුරකථනයකට කවරයක් නිර්මාණය කරනවා. තව මාසයක් එකමාරක් යනකොට ඒ දුරකථන වර්ගයේ වෙනස් වෙලා තව දුරකථන වර්ගයක් ඇවිල්ලා ඒකට උපනතිය නිර්මාණය වෙනවා. එතකොට ඔයා අරකට ගත්ත ඍජු පිරිවැය මෝස්තරයේ අච්චුව වගේ දේවල් සම්පූර්ණයෙන්ම ඔයාට අපතයක් බවට පරිවර්තනය වෙනවා. නේද? එතකොට ඒවා තර්ජන ඒවා ඔයාට පාලනය කරන්න බෑ. නේද? නව උපනතීන් පැමිණීම නේද? ඔය වෙනස් වන තාක්ෂණයක් වගේම ගොඩක් ගතිකයි. ඊළඟ එක දුරකථන මාදිලි නිරන්තරයෙන් වෙනස් වීම එක කතා කරා. දුරකථන කවර නිර්මාණය සඳහා යොදා ගන්න අමුද්‍රව්‍යවල මිල වැඩිවීම. ඒ වගේ දේවල් ගන්න පුළුවන්. කාරණා දෙකක් ඕකට ලඟු කරලා තියෙනවා නම් පිළිතුර හරි. දැන් ඔයා ඔහොමම එන්න පස්වෙනි ප්‍රශ්නයට. ඒකට කෙලින්ම ලකුණු 4ක්නේ. තියෙන්නේ පැහැදිලි කරන්නනේ. අනූෂා සතු ඇති ශක්තියින් දෙකක් සඳහන් කර ඒවා ව්‍යාපාරයේ ඉදිරි සංවර්ධනය කෙරේ කෙසේ යොදාගත හැකිදයි පැහැදිලි කරන්න. මම සාමාන්‍යයෙන් ශිෂ්‍යයෙක් හැටියට ඔය පේපර් එක දිහා බැලුවොත් දැන් මේ බලන්නේ ගුරුවරයෙක් හැටියටනේ. මම ශිෂ්‍යයෙක් හැටියට ඔය ප්‍රශ්න පත්‍රය දිහා බැලුවා නම් මම ඔය පැහැදිලි කරන්න කියන ප්‍රශ්නයක චුට්ටක් තප්පර ගානක් නැවතිලා කල්පනා කරනවා මගේ පිළිතුර යා යුතු දිශානතිය කොයි වගේද කියලා. මොකද විස්තර කිරීමේදී ලකුණු ගන්නකොට ඒ විස්තර කරන දිශාව ඉතාමත්ම වැදගත්. ඒක තේරුම් අරගෙන ඕනේ ප්‍රශ්නයට උත්තර දෙන්න. ඒක තේරුම් අරගෙන ඕනේ මේ ප්‍රශ්නයට පිළිතුර නිර්මාණය කරන්න. මම දැන් ගොඩක් කතා කරානේ. පැයකට වඩා වැඩි කාලයක් මම එක දිගට කතා කරානේ. ඒ නිසා මම ඔයාට විනාඩි 2ක 3ක කාලයක් දෙනවා උත්තරේ ලියන්න නෙමෙයි. ඕකට උත්තරේ මට ඩ්‍රාෆ්ට් කරලා දෙන්න. ඒක මට බලන්න ඕනේ. හැබැයි ඔය පිළිතුර මම කියනකොට ප්‍රශ්න අංක 1 අයන්නේ ආයන්නේ 2 3 අයන්නේ ආයන්නේ 4 අයන්න ආයන්නේ ගත්ත දැනුමත් එක්ක පස්වෙනි එකේ ලකුණු 4 ගන්න පුළුවන්ද කියලා ඔයා බලන්න. මම දෙන පිළිතුරට සමාන පිළිතුරක් ඔබේ අතින් ඩ්‍රාෆ්ට් වෙයිද කියලා ඔබ කල්පනා කරලා බලන්න. හරිනම් ලකුණු 4කට විනාඩි 7ක් ඕනේ. ඒ උත්තරේ ලස්සනට මුතු කැටවලින් ලියන්නනේ. නමුත් ඕකේ කටුවට ඩ්‍රාෆ්ට් කරන්න විනාඩි 2ක් 3ක් හොඳටම ප්‍රමාණවත්. ඉක්මන් කරන්න. ඒ අතර ඔබට යම්කිසි විශේෂ ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරාට කමක් නැහැ හා.
හරිද දරුවනේ? අනුශා සතුව ශක්තියින් දෙකක් අනුශා සතුව ඇති ශක්තියින් දෙකක් සඳහන් කර ඒවා ව්‍යාපාරයේ ඉදිරි වර්ධනයට කෙසේ යොදාගත හැකිදයි පැහැදිලි කරන්න කියලායි ඔයාලට කියන්නේ. මම හරි නේද? හරි. එතකොට ඔබ කල්පනා කරලා බලන්න ශක්තියක් කියලා කියන්නේ අභ්‍යන්තර පරිසරයේ තියෙන ඊතකර සාධකයක්නේ. එතකොට අනුශා සතුව පවතින ශක්තියින් දෙකක් ඔයා මුලින්ම වෙන් කරගන්නට ඕනේ. එතකොට එයා සතුව පවතින ශක්තියින් මොනවද? නිර්මාණ කරන කුසලතාවය ගන්න පුළුවන්. නිර්මාණකරණය පිළිබඳව පවතින දැනුම කියලා ඕනනම් ගන්න පුළුවන්. නිර්මාණකරණය පිළිබඳව පවතින පළපුරුද්ද කියලා ඔයාට තව ඕනනම් ගන්න පුළුවන්. නව තාක්ෂණ ක්‍රම වලට අනුගත වීමේ හැකියාව කියලා ඕනනම් ගන්න පුළුවන්. උපාය මාර්ග හඳුනා ගැනීමටදී හැකියාව කියලා ඕනනම් ගන්න පුළුවන්. ඔය කියන කාරණා වලින් දෙකයිනේ ඔයාට අවශ්‍ය කරන්නේ. නේද? එතකොට මම ඔයා වුණා නම් පැහැදිලිද? ගන්නේ ඔය අනුශට තියෙන නිර්මාණ කරන දැනුම තියෙනවනේ. අන්නේ නිර්මාණ කරන දැනුමෙන් එක ශක්තියක් අරගන්න. ඒ කියන්නේ නිර්මාණකරණය පිළිබඳව පවතින කුසලතාවය හෝ දැනුම හෝ නිර්මාණකරණය පිළිබඳව පවතින පළපුරුද්ද එක අංශයක් හැටියට ගන්න. ඊට පස්සේ මේකේ මංගත ක්‍රමයකට මෙයා ගිහිලා තියෙනවනේ. ඒ කියන්නේ මෙයාට විකල්ප තාක්ෂණික දැනුමක් තියෙනවනේ. ඒක එක පිළිතුරක් හැටියට ගන්න. ඕක තමයි මම ෆයිනල් කරන ආන්සර්ස් දෙක. ඒ ආන්සර්ස් දෙකේ විදිහට ෆයිනල් කරපු දරුවෝ ඉන්නවද? ඉන්නවනම් ඔව් කියලා කියන්න. හරි. ඊට පස්සේ ඒක පැහැදිලි කරන්න කියලා කියනවා. එතකොට නිර්මාණ කරන කුසලතාවයේ පැහැදිලි කරමු. අපි කොහොමද පැහැදිලි කරන්නේ? ව්‍යාපාරයේ තරංකාරීත්වයට මුහුණ දීමට නම් නිරන්තරයෙන් නිෂ්පාදනවල පවත්නා හැඩය පෙනුම වෙනස් කළ යුතුය. එසේත් නැතිනම් නව නිෂ්පාදන බිහි කළ යුතුය. මෑගේ ව්‍යාපාරය තුළ එම නිර්මාණකරණය පිළිබඳව පවතින දැනුම මනා ලෙස භාවිතා කර ඇත. එබැවින් ඒ ව්‍යාපාරයට ශක්තියකි. ඔය වගේ ලියවිලා තියෙන්නට ඕනේ. ඊළඟට නව තාක්ෂණික උපක්‍රම වලට අනුගත වීමට ඇති හැකියාව. ඒක අපිට ලියන්න පුළුවන් වර්තමානයේ තොරතුරු සංවේදන තාක්ෂණයේ දියුණුවත් සමග විද්‍යුත් ව්‍යාපාර මංගත වෙළඳාම විද්‍යුත් වෙළඳපොළ පිළිබඳව දැඩි පාරිභෝගික උනන්දුවක් පවතිනවා. ඇය දැනටමත් මංගත වෙළඳාම වැනි තාක්ෂණික ක්‍රම වලට අනුගත වෙලා ඉන්න නිසා එම වෙළඳපොළ ඔහුට ඇයට අත්පත් කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒක ඇගේ ශක්තියක් කියන කාරණය ඔයාගේ අතින් ලියවෙන්නට ඕන. මගේ දරුවෝ එහෙම ලිව්වද? ඔව්ද? හරි. ඔහොමම යමු දෙවෙනි ප්‍රශ්නයට. දැන් පළවෙනි ප්‍රශ්නයේ ලකුණු 20 ඔයා අරගෙන තියෙන්නට ඕනේ. දැන් එතන ඔයාට අලුතෙන් කියලා දෙයක් මම මේක ඉගෙනුවේ නැහැ. අලුතෙන් කියලා දෙයක් ඉගෙන ගන්න තිබ්බෙත් නැහැ. ඒක මම පිළිගන්නවා. නමුත් පිළිතුරු ලිවීමේ කුසලතාවය නිර්මාණය වීම කෙරෙහි ඒක ඉතාමත්ම වැදගත්. දෙවෙනි ප්‍රශ්නය බලන්න. කළමනාකරුවෙකු විසින් ප්‍රකාශ කරන ලද්දේ සමාගමේ අරමුණු සහ සමාගම කෙරෙහි උනන්දු වන පාර්ශවයන්ගේ අරමුණු අතර ගැටුම්කාරී බව කළමනාකරුවන් හට අභියෝගයක් වන බවයි. සමාගමක අරමුණු සහ කොටස්කරුවන්ගේ අරමුණු උදාහරණ ලෙස ගනිමින් මෙම ප්‍රකාශනය විස්තර කරන්න කියලා කියනවා. දැන් මට ඔයා නිකමට කියන්න මේ ප්‍රශ්නය හැදිලා තියෙන විෂයේ තැන කොතනද? මේක නිර්මාණය වෙලා තියෙන්නේ ඔබේ විෂය කොටස තුල තියෙනවා ඇල්මැති පාර්ශව කියලා තැන. ඒකෙදි ව්‍යාපාරයක් සමාගමක් කියන්නේ ව්‍යාපාරයක්නේ. ව්‍යාපාරයක් හැටියට ගත්තහම එකී ව්‍යාපාරය ඉටු කරවා ගැනීමට බලාපොරොත්තු වන අරමුණු සහ පැහැදිලිද? ව්‍යාපාරයේ ඇල්මැති පාර්ශව අපේක්ෂා කරන අරමුණු අතර ඇතැම් වෙලාවට ලොකු පරස්පරතාවයක් තියෙන්න පුළුවන්. ඒවට අපි කියනවා මත ඝට්ටනයක් තියෙන්න පුළුවන්. එතකොට ඒක බැලන්ස් කරන්නනේ ව්‍යාපාරයේ විසින් විවිධ අරමුණු ස්ථාපනය කරගන්නේ. එතකොට මෙතන ප්‍රකාශනයක් තියෙනවා සමාගමේ අරමුණු සහ සමාගම කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශව කියන්නේ ඇල්මැති පාර්ශවනේ. අපි ඒ වචනයෙන් පාවිච්චි කරමු. සමාගමේ අරමුණුයි ඇල්මැති පාර්ශව අතර අරමුණුයි ගැටුම්කාරී බව කළමනාකරුවන්ට අභියෝගයක් කියලා කියනවා. ඒක තමයි ප්‍රකාශනය. ඒ ප්‍රකාශනය ඔයාට ඔප්පු කරන්න කියලා කියනවා. මේක විස්තර කරන්න කියලා කියනවා. උදාහරණයට ඒගොල්ලෝ ගන්න කියන්නේ මොකක්ද? සමාගමේ අරමුණුයි කොටස්කරුවන්ගේ අරමුණුයි.
මට ඔයා කියන්න කොටස්කරුවෝ අරමුණු කරන්නේ මොනවද ව්‍යාපාරය තුලින්? දෙන්න බලන්න සැර උත්තරයක්. කොටස්කාරයෝ කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරුවන්නේ මගේ දරුවනේ ව්‍යාපාරයේ ආයෝජකයින්නේ. එතකොට කොටස්කරුවෝ හැමතිස්සෙම බලන්නේ මේ බලන්න. කොටස්කරුවෝ හැමතිස්සෙම බලන්නේ ඉහළ ලාභාංශයක් ගන්නනේ. ඔයා එකකද මාත් එක්ක? කොටස්කරුවෝ හැමතිස්සෙම බලන්නේ ඉහළ ලාභාංශයක් ගන්න. ඒක ඇත්ත. ඒක ඇත්ත. 100%ක් ඇත්ත. නමුත් සමාගම උත්සාහ කරන්නේ ඔබ සමාගම් පාඩම කරලා තියෙනවනේ ගිණුම්කරණය තුල. සමාගම උත්සාහ කරන්නේ තමන්ට හම්බෙන ලාභයම කොටස්කරුවන්ට ලාභාංශ ලෙස දෙන්නද රඳවාගත් ඉපයුම් වර්ධනය කිරීමද? සමාගම පැත්තෙන් වාසිදායක එන ලාභය කොටස්කරුවන්ට බෙදලා දෙන එකද සමාගම පැත්තෙන් වාසිදායක ඉහළ ලාභාංශයක් දෙනවට වඩා ලාභය රඳවා ගන්න එකද? ලාභය රඳවා ගන්න එක. එතකොට සමාගමේ අරමුණ ලාභය රඳවාගත් ඉපයුම් සංචිත බවට පරිවර්තනය කරන එක. නමුත් කොටස්කරුවන්ගේ අරමුණ ඒ ආපු ආදායමෙන් ලාභයෙන් තමන්ගේ ලාභාංශ කොටස වැඩි කරගන්න, වැඩිපුර ලාභාංශ බෙදා ගන්න. එතකොට දැන් මේ අරමුණු දෙක අතර ඝට්ටනයක් නිර්මාණය වෙන්නේ නැද්ද? ඔන්නෝක තමයි කතාව. පැහැදිලිද? එතකොට මෙන්න මේ සබ්ජෙක්ට් පොයින්ට් එක ඔයාගේ ඔළුවට යන්න ඕනේ. මේ සබ්ජෙක්ට් පොයින්ට් එක තුල ඔයා වැඩ කරන්නට ඕනේ. ඒක විය යුතුමයි මගේ දරුවනේ. ඒක විය යුතුමයි. තේරුණාද? අපි යමුදු ඉස්සරහට. යමු. එන්නකො පල්ලෙහාට. දැන් අපි උත්තරයක් මම කියන්නම්. ඔයා පැන්සලෙන් මේ ආන්සර් එක ඩ්‍රාෆ්ට් කරගන්න අවශ්‍ය නම් ව්‍යාපාර ආයතනයක් ලෙස සමාගමේ අරමුණ වන්නේ සමාගම උපයන ලද ලාභය රඳවා ගනිමින් ඒවා තව තවත් ව්‍යාපාරය තුල ප්‍රත්‍යායෝජනය කරමින් සමාගමේ සාර්ථකත්වයේ කරා ගමන් කිරීමයි. නමුත් සමාගමේ කොටස්කරුවන්ගේ ප්‍රධාන අරමුණක් වනුයේ උපයන ලාභය කොටස්කරුවන් අතර ලාභාංශ ලෙස බෙදා ගැනීමයි. ඒ අනුව උපයන්නේ ලාභය කොටස්කරුවන්ට ලාභාංශ ලෙස බෙදා හැරියොත් සමාගමේ රඳවාගත් ඉපයුම අඩු වෙයි. ඒක අනිත් පැත්තට කියන්න පුළුවන්. යම් හේකින් සමාගමක් රඳවාගත් ඉපයුම වැඩි කරහොත් කොටස්කරුවන්ට ලාභාංශ ලෙස බෙදී යන ලාභ කොටස අඩු වෙන්න පුළුවන්. එබැවින් ඒක ඉවර කරන්න. එබැවින් කොටස්කරුවන් සහ සමාගමේ අරමුණු අතර ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වේ. බලන්න ඔබ දන්න විෂය කරුණක් මගේ ආදරණීය දරුවෝ. ඔබ මේවා දන්න විෂය කරුණු. ඔය ඇල්මැටි පාර්ශව කියලා කියන්නේ ඔයා සමහර වෙලාවට පාඩම්වත් නොකරන ඔයාගේ සහජය තුල පවතින විෂය කරුණක්. නමුත් බලන්න 2019 ප්‍රශ්න පත්‍රය තුල ඒක නිර්මාණය කරා කෙලින්ම ලකුණු 4ක්. පැහැදිලිද? තේරුණාද? අපි යමුද ඉස්සරහට? යා. හොඳටම ප්‍රමාණවත්. ඊළඟ එකට එන්න. ඊළඟ ප්‍රශ්නයට එන්න. මගේ දරුවනේ ඔයගොල්ලෝ දාන මැසේජස් මට පේන්නේ නැහැ. මොකද මේකේ මං හිතන්නේ ඩිරෙක්ට් මැසේජස් තියෙන්නේ හොස්ට විතරයි. එතකොට everyone ට තියෙන්නේ. කවුරු හරි දරුවෙක් මැසේජ් එකක් දාන්න බලන්න පොඩ්ඩක් මට චෙක් කරන්න. මොකද මට ගැටලු තියෙනවා. මම පාළුගේ වළම් බිඳිනවා වගේ උගන්නගෙන යනවා විතරයි සිද්ධ වෙන්නේ. දරුවන් සමග සංනිවේදනයක් මේ දේශනය තුල සිද්ධ නොවන නිසායි මට ගැටලුව තියෙන්නේ. හරි අපි බලමු. හරිද? හරි. නෑ everyone දාන්න පුළුවන් නේ. හරි පුළුවන්. ඔබ දාන මැසේජ් එක හැමෝටම පේනවා හැබැයි. ඒකයි තියෙන ගැටලුව. හොඳයි අපි යමු ඉදිරියට. මේක අහගන්න. එතකොට දැන් ඒකෙම දෙවෙනි ප්‍රශ්නේ දෙන්න. දැන් අපි එන්නේ තිරසාර සංවර්ධනයට. අපි තිරසාර සංවර්ධනයේ කතා කරන්නේ දෙවෙනි පාඩමේදී නේද? දෙවෙනි පාඩම තුල කතා කරන්නේ සමාජ වගකීම් සහ ආචාර ධර්ම. සමාජ වගකීම් කොටසෙම අපර කොටසක් තමයි තිරසාර සංවර්ධනය කියලා කියන්නේ. සස්ටේනබල් ඩෙවලොප්මන්ට් කියලා කියන්නේ. ඔක අලුත් විෂය කොටසක්. අලුත් විෂය කැලලක්. තිරසාර සංවර්ධනය ගැන කතා කරනකොට ළමයින්ට ගොඩක් වෙලාවට මේක හරි ආගන්තුකයි.
නමුත් මේ තිරසාර සංවර්ධනය කියලා කියන්නේ හරි සරල විෂය කොටසක්. 2019 ප්‍රශ්න පත්‍රය තුල බලන්න පැහැදිලිව සමාජ වගකීම් සහ ආචාර ධර්ම වලින් අහන ප්‍රශ්න ඇතුළට ලකුණු දෙකක් ගැප් කරලා තියෙනවා තිරසාර සංවර්ධනයේ අර්ථ නිරූපණයට. පැහැදිලිද? ඔය තිරසාර සංවර්ධනයේ අර්ථ නිරූපණය කරනකොට අපි මොන්ඩිසෝරි යන කාලේ නම් ඔකට අර්ථ නිරූපණ සපයනවනේ. අර මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ, පැහිලා ඉදිලා බිමට නැමිලා බර වෙලා ආතු, නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇතේ, වැඩිය කඩන නරක ළමයි හිමනෝයි අපි එහෙම කියලානේ. ඒ කියන්නේ සියලුම සම්පත් වර්තමානයේ තුල පරිභෝජනය කරොත් අනාගත පරම්පරාව සම්පත් හිඟතාවයකට මුහුණ දෙන්නට පුළුවන්. ඒකට අනාගත පරම්පරාවේ සම්පත් උපයෝජනයට ඇති අයිතිය උල්ලංඝනය නොකර වර්තමානයේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මනා අරපිරිමැස්මකින් තොරව සම්පත් භාවිතා කිරීමනේ මගේ දරුවනේ තිරසාර සංවර්ධනය තුල අපි කතා කරන්නේ. පැහැදිලිද? ඕක තමයි තිරසාර සංවර්ධනය කියලා කියන්නේ. එතකොට මේ තිරසාර සංවර්ධනයේ අර්ථ නිරූපණයට ඔබට ලකුණු දෙකක් දුන්නා 2019 ප්‍රශ්න පත්‍රය තුල. තිරසාර සංවර්ධනය අනුව අනාගත පරම්පරාවට අවශ්‍යතා සපුරා ගැනීමට ඇති අයිතිය උල්ලංඝනය නොකරමින් වර්තමාන අවශ්‍යතා ළඟා කර ගැනීම සඳහා වූ සංවර්ධනයයි. ලකුණු දෙකයි. එහෙම ලියලා තියෙනවනම් වැඩේ හරි. ඊට පස්සේ පාරිභෝගිකයින් කෙරෙහි ඇති සමාජ වගකීම් අහනවා. ඒකේ ඔයාලා ළඟ තියෙනවා නම් උද්දෘත ප්‍රශ්න පත්‍රයක් පාරිභෝගිකයින් කියන එක ගැන ගහන්න ඉලා. ඔබ දන්නවා සමාජ වගකීම් ඉටු කරනකොට පැහැදිලිද? සමාජ වගකීම් ඉටු කරනකොට ප්‍රධාන දිශානති හතරක් තියෙනවනේ. නේද? අර සිංහාලෝවාද සූත්‍රය තුල සදිශා කියනවා වගේ මේකේ ප්‍රධාන දිශා හතරක් තියෙනවා. එක දිශාවක ඉන්නවා අයිතිකරුවන්. තව දිශාවක ඉන්නවා ගනුදෙනු කරුවන් හෙවත් පාරිභෝගිකයින්. තව දිශාවක ඉන්නවා සේවකයින්. තව දිශාවක ඉන්නවා සමස්ත සමාජය, ප්‍රජාව, එහෙම නැත්නම් පරිසරය පිළිබඳව කියලාත් අපිට ඔකට කියන්න පුළුවන්. ඉහළින් බැලුවතින් අයිතිකරුවන්, පහළින් බැලුවතින් සේවකයින්, දකුණෙන් බැලුවතින් ගනුදෙනු කරුවන්, වමෙන් බැලුවතින් ප්‍රජාව. ඕක තමයි සමාජ වගකීම් ඉටු කරන දිශා හතර. එතකොට ඔයාගේ මේ ප්‍රශ්නේ අහන්නේ කවුරු පිළිබඳවද? අන්න හරි. පාරිභෝගිකයා පිළිබඳව පවතින සමාජ වගකීම් ගැන. තේරුණාද මගේ දරුවෝ? එච්චරයි. එහෙනම් ඉතින් දැන් පිළිතුර ගන්න පුළුවන්. ඔයාට මේකට ලකුණු දෙකයි හම්බෙන්නේ. වගකීම් දෙකක් සඳහන් කරන්න කියලා කියන්නේ. එතකොට සාධාරණ වීම, හානි අවම කිරීම, එහෙම නේද? අයිතිවාසිකම්, ඒ කියන්නේ පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම. ඔබ දන්නවා පාරිභෝගිකයට අයිතිවාසිකම් තියෙනවනේ නේ. පාරිභෝගික අයිතීන් ජෝන් එෆ් කෙනඩි ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කරපු පාරිභෝගික ජාත්‍යන්තරය මගින් ප්‍රකාශයට පත් කරපු පාරිභෝගික අයිතිවාසිකම් සමුදායක් තියෙනවා. අන්න ඒවා ආරක්ෂා කරලා දෙන්නට ඕනේ. ගුණාත්මක නිෂ්පාදිත ලබා දෙන්නට ඕනේ. ඒ වගේම පාරිභෝගික අපේක්ෂා ඉටු කරන්නට ඕනේ. ඒ කියන්නේ පාරිභෝගික අපේක්ෂා කියලා කියන්නේ ඔය පාරිභෝගිකයාට දුන්න පොරොන්දු වගේ දේවල් තමයි ඉටු කරන්නට ඕනේ. ඒ පිළිතුර ඉතාමත්ම සරල ඔබට ගන්න පුළුවන්. කිසිදු තර්කයක් නැහැ මගේ දරුවනේ. ඔබට ලකුණු වලින් ලකුණු දෙකක් හිමි වෙනවා. රෝමාංක 3 එන්න ලකුණු 4ක ප්‍රශ්නයක්. කරුණු 4ක් සඳහන් කරන්න තියෙන්නේ. ව්‍යාපාර ආචාර ධර්ම පිළිපැදීම තුළින් ව්‍යාපාර සංවිධානයකට ලබාගත හැකි ප්‍රතිලාභ. මගේ පුංචි පැටවු මොනවද ආචාර ධර්ම කියන්නේ? මට කෙටි වාක්‍යයක් දෙන්න. මොනවද ආචාර ධර්ම කියලා කියන්නේ? හොඳ නරක පිළිබඳව පවතින අවබෝධය. මොනවද ආචාර ධර්ම කියලා කියන්නේ? හොඳ සහ නරක පිළිබඳව පවතින අවබෝධය. එතකොට මේ හොඳ නරක පිළිබඳව පවතින අවබෝධයේදී ආයතනයකට පවතින ප්‍රතිලාභ මොනවද? එලෙස ආචාර ධර්ම ආරක්ෂා කිරීම, සුරක්ෂා කිරීම තුලින් ඔබට ඕන තරම් පිළිතුරු ලියන්නට පුළුවන්. හැබැයි ඔබ ලියන ඔබට මතක් වෙන ඕන තරම් පිළිතුරු දාමය ඇතුලේ ඔබට පිළිතුරු 4ක් සාරාංශ කරන්න වෙනවා. perfect answers 4 හැටියට. මම චුටි දෙයක් කියන්න. ගොඩක් වෙලාවට ඔයාගේ මෙන්න මෙතනින් අහලා බලන්න. හෘද සාක්ෂියෙන් විමසලා බලන්න. ගොඩක් වෙලාවට ඔය වගේ තැනකදී ඔයා උත්තරේ ලියන්නේ හිතලා.
සමහර වෙලාවට ඔබ පිළිතුරක් පාඩම් කරලා තියෙනවා. විෂය කරුණක් ඔබේ මනසේ තියෙනවා. ඔබේ විෂය කරුණට කිදා බැහැලා පාඩම් කරපු පොයින්ට් එක මතක් කරලා තප්පර ගානක් කාලේ නාස්ති කරන්න කම්මැලි. මොකද ඔය වගේ ප්‍රශ්නයකට හිතලා වුණත් උත්තරේ ලියන්න පුළුවන්. පැහැදිලිද? හිතලා වුණත් උත්තරේ ලියන්න පුළුවන්. එතකොට ගොඩක් වෙලාවට ඔයා හිතලා නේද ඔයාට උත්තර ලියන්න යන්නේ. අන්න ඒක භයානකයි. මොනවද ඕකේ විෂය කරුණු තුල තියෙන්නේ? ගනුදෙනු කරුවන්ගේ විශ්වාසය වර්ධනය වෙනවා. එතනින් ගියාට පස්සේ විකුණුම් වැඩි වී ලාභය ඉහළ යනවා. ගනුදෙනු කරුවන් ආකර්ෂණය කරගන්න පුළුවන්. ආකර්ෂණය වෙච්ච ගනුදෙනුකාරයව රඳව ගන්න පුළුවන්. ඊට පස්සේ තරගකාරීත්වයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. මනා මානව සම්පත් කළමනාකරණයක් පවත්වාගෙන යන්න පුළුවන්. පැහැදිලිද? සේවකයින් ආකර්ෂණය වෙනවා. මේක සමස්තයේ පැත්තටමනේ ආචාර ධර්ම කතා කරන්නේ. ගිණුම් කරන කටයුතු තුළ සිදුවන අක්‍රමිකතා සහ විෂමතා අවම වීම තුළින් වංචා සහ වැරදි අවම වෙනවා. ආයෝජකයින් පහසුවෙන් ආකර්ෂණය කරගන්න පුළුවන් සහ අවසානයේ අපිට ගන්න පුළුවන් ආයතනයේ කීර්ති නාමය වර්ධනය වෙනවා. ඔය වගේ කාරණා වලින් කාරණා 4ක් perfect answers 4ක් සාරාංශ කරන්නයි තියෙන්නේ. පැහැදිලිද? දැන් සමහර වෙලාවට ඔයා උත්තරේ ලියනකොට සමාවෙන්න. සමහර වෙලාවට ඔයා උත්තරේ ලියනකොට ඔයා මෙන්න මේ උත්තර 4 ලිව්වා කියලා හිතන්න. ඔයා අහගෙන නේද ඉන්නේ? ඔයා උත්තරේ ලියනකොට මෙන්න මේ උත්තර 4 ලිව්වා කියලා හිතන්න. ඒ තමයි පළවෙනි උත්තරේ පාරිභෝගිකයින් ආකර්ෂණය කරගත හැකි වීම. පාරිභෝගිකයින්ගේ විශ්වාසය දිනාගත හැකි වීම. ව්‍යාපාරයේ කීර්ති නාමය වර්ධනය කරගත හැකි වීම. ඊට පස්සේ පාරිභෝගිකයින්ගේ විශ්වාසය දිනා ගැනීම තුළින් අලවිය වැඩි කරගත හැකි වීම. ඔයා හිතනවාද මේ උත්තර 4 ගැලපෙනවා කියලා? ලකුණු 4ක් ගන්න. මොකද හිතන්නේ? I am waiting for your opinion. ඒක මදි. ඒක ගැලපෙන්නේ නැහැ. ඇයි ගැලපෙන්නේ නැත්තේ? ඔයා පිළිතුරු 4ම ලියලා තියෙන එක දිශානතියකටනේ. ඔයා පිළිතුරු 4ම ලියලා තියෙන්නේ එකම එක දිශානතියකට, එකම එක කෝණයකට. ආචාර්ය ධර්ම හරියට පිළිපැදීම තුලින් ව්‍යාපාරයකට අත්වන ප්‍රතිලාභ වලින් සමහරක් ගනුදෙනුකාරයාගේ පැත්තෙන් ගලාගෙන එනවා. සමහරක් සේවකයාගේ පැත්තෙන් ගලාගෙන එනවා. සමහරක් අයිතිකරුවන්ගේ පැත්තෙන් ගලාගෙන එනවා. සමහරක් සමස්ත ප්‍රජාව පැත්තෙන් ගලාගෙන එනවා. සමහරක් ව්‍යාපාරය තුලින් නිර්මාණය වෙනවා. ඔන්න ඔය කියන දිශානතීන් ආවරණය වන විදිහට ආචාර්ය ධර්ම මගින් ලබාගත හැකි ප්‍රතිලාභ විස්තර කරනවා නම් ඒක ඊටාත්ම වැදගත් මගේ දරුවෝ. ඒක ඊටාත්ම වැදගත්. පැහැදිලිද? එහෙනම් ගනුදෙනුකාරයාගේ පැත්තෙන් ලියන ගනුදෙනුකරුවන් මනා ලෙස ආකර්ෂණය කර ගැනීමට හැකියවීම. සේවකයාගේ පැත්තෙන් ලියාගෙන සේවක විශ්වාසය තහවුරු වීම. පැහැදිලිද? සේවක ප්‍රවාසිතාවය සහ සේවක පිරිවැටුව අඩුවීම. පැහැදිලිද? මනා මානව සම්පත් කළමනාකරණය. ඔයවෙන් කැමති එකක් ලියන්න එතන. ඊට පස්සේ අයිතිකාරයාගේ පැත්තෙන් ලියන්න. මොකද්ද? ආයෝජකීන් ආකර්ෂණය කරගත හැකියවීම. ඊට පස්සේ ආයතනය තුල මනා ගිණුම් කරන ක්‍රමවේදයන් විවිධව පවත්වාගෙන යාම තුළින් වංචා සහ වැරදි ආයෝජන අපහරණයන් වැළැක්විය හැකි වීම. මේ වගේ එකක් මේ පැත්තෙන් ලියන්න. ප්‍රජාව පැත්තෙන් ගන්න ආයතනයේ සමස්ත කීර්ති නාමය වර්ධනය වීම, ආයතනයේ ප්‍රතිරූපය වර්ධනය වීම. ඒ වගේ කාන්ස් එකක් ගන්න. එතකොට ඔයාගේ ආන්සර්ස් 4 පැති 4ක් ආවරණය වෙන්න විදිහට පර්ෆෙක්ට්ම ආන්සර් එකක් ඔයා බිල්ඩ් අප් කරලා තියෙන්නේ එක්සෑම් එකේ පැය ගාන ඇතුලේ. මේක තමයි පේපර් එකකට උත්තරේ ලියන ස්කිල් එක. මේක තමයි පේපර් එකට උත්තරේ ලියන ඔයා හඳුනා ගන්න ඔයාගේ අභ්‍යන්තර කුසලතාවයේ බවට පරිවර්තනය වෙන්නේ. මේව නොදැන නම් මගේ ආදරණීය දරුවනේ විභාගයට යන්න එපා. පැහැදිලිද? ඔච්චරයි කතන්දරය. එන්නකො බල්ලෙහාට. එන්න. දැන් එතකොට ඔයාට ඊළඟ ප්‍රශ්නයට ඔහොමම ගමන් කරන්න හැකියාව තියෙනවා. එතකොට දැන් ඒකට ලකුණු 4යි ආ. ඔයා මේ පේපර් එක කලින් කරා නම් දැන් ඔයාලට ලකුණු දාගන්නත් තිබුණා. රෝමාංග 4 යන්න ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් සුළු හා මධ්‍ය පරිමාණ ආයතන වෙත ලබා දෙන සේවාවන් 4ක් ලියන්න කියලා කියනවා. ඔබ දන්නවා. පැහැදිලිද? ඔබ ඊටාත්ම පැහැදිලිව හඳුනනවා. අපි කුඩා පරිමාණ ව්‍යාපාර එහෙම නැත්නම් ස්මෝල් බිස්නස් කියන විෂය කොටස කතා කරනකොට දිරිගැන්වීම් ලබා දෙන රාජ්‍ය ආයතන පද්ධතියක් කතා කරනවානේ. නේද? ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, හස්ත කර්මාන්ත මණ්ඩලය,
පැහැදිලිද? එතනින් ගියාට පස්සේ කාර්මික සංවර්ධන මණ්ඩලය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ගේ දිරිගැන්වීම් සපයන එකක් තමයි දැන් ඔය උතන අහලා තියෙන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කියලා කියන්නේ. එතකොට මේ ප්‍රශ්නේ අහන්නේ ආයතනයක් හැටියට ගත්තොත් රජයේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සුළු හා මධ්‍ය පරිමාණ ආයතන වෙත ලබා දෙන සේවාවන් හතරක් මොනවද කියන්නේ? මට පැහැදිලිව ඔයා කියන්න සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා පැහැදිලිද ආයෝජන එහෙම නැත්නම් මුදල් ලබා දීම කරනවද ඔය කියන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය? ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ මුදල් ලබා දෙනවද? කොහෙත්ම නැහැ. එතෙන්දි සිද්ධ වෙන්නේ එකක් ඔවුන්ගේ ප්‍රමිතිකරණය පිළිබඳව දැනුම වර්ධනය කරලා දෙනවා. පුස්තකාල පහසුකම් ලබා දෙනවා. නේද? පද්ධති සහතික කරන සේවා ලබා දෙනවා. තොරතුරු සේවා ලබා දෙනවා. පර්යේෂණාගාර පහසුකම් සපයනවා. ප්‍රමිති පිරිවිතර ලබා දෙනවා. ඔය වගේ දේවල් තමයි ලියන්න තියෙන්නේ. ඕකෙන් කාරණා ඔයාට ලියලා හතරක් ලකුණු දෙකක් ගන්න පුළුවන්. කෙටි පිළිතුරු හතරක්. ආයෙ මම පිළිතුර ලඝු කරන්නද? තොරතුරු සේවා. එතනින් ගියාට පස්සේ පුස්තකාල සේවා. ඊට පස්සේ ප්‍රමිති පිරිවිතර ලබා දීම. ඊට පස්සේ පර්යේෂණාගාර පහසුකම් ලබා දීම. ජාතික සහ අන්තර්ජාතික ප්‍රමිති සාධික ලබා ගැනීමට සහයෝගය දැක්වීම. නැත්නම් ඒ ප්‍රමිති සාධික ලබා දීම. ඔය වගේ පිළිතුරු වලින් හතරක් ඕකේ තියෙනවා නම් ඒක ගන්න පුළුවන්. ඒක ඍජු විෂය කරුණක්. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් පැහැදිලිද? පැහැදිලිව කියනවා බලන්න. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ප්‍රශ්නේ ගිලිහුණා. පොඩකින්. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා භාවිතා කරන මේ පොලි අනුපාත වර්ග දෙකක් සඳහන් කරන්න කියලා කියනවා. ඔයාගේ ගොඩක් වෙලාවට මගේ ආදරණීය දරුවනේ මම මේ කියන කතාව අහගන්න උත්තරේට යන්න කලින් රජය සහ ව්‍යාපාර පාඩම ගත්තොත් එහෙම රජය සහ ව්‍යාපාර පාඩමේ මූල්‍ය ප්‍රතිපත්තිය විභාගය තුල වැඩිපුර ප්‍රශ්න කරනවා. අපි අනන්ත අප්‍රමාණ දැකලා තියෙනවා. ළමයි ගොඩක් මේ මූල්‍ය ප්‍රතිපත්තියේ අන්තර්ගත කරුණු පටල ගන්නවා. මම විශ්වාස කරනවා මූල්‍ය ප්‍රතිපත්තිය ෆිස්කල් ප්‍රතිපත්තිය වෙන වශයෙන් හඳුනා ගන්න දන්නවා කියන කාරණය මූල්‍ය ප්‍රතිපත්තිය අභ්‍යන්තර මිල ස්ථායීතාවය ආරක්ෂා කිරීම සඳහා අතිශය වැදගත් නේද? එතකොට ඒකෙන් ඍජුවම පහර දෙන්නේ රටේ මුදල් සැපයුම පාලනය කරන්න. නේද? රජයේ අවශ්‍යතාවය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ආර්ථිකයේ මුදල් සැපයුම පාලනය කිරීම සඳහා පැහැදිලිද පොලි අනුපාතය වැනි ටූල්ස් උපකරණ ඉතාමත්ම අර සංවේදීව සෙන්සිටිව්ලි භාවිතා කරලා තීන්දුව తీරන ගන්න දැනනේ මූල්‍ය ප්‍රතිපත්තිය කියලා කියන්නේ. ඒකට මූල්‍ය ප්‍රතිපත්තිය යටතේ ප්‍රතිපත්තිමය පොලි අනුපාත කියන එක ඔයාට ඉතාමත්ම වැදගත්. ඔතන අපි සාමාන්‍යයෙන් කියන්නේ ප්‍රතිපත්තිමය පොලි අනුපාත තුනක් තියෙනවා කියලානේ. මතකද? ඒ යටතේ පළවෙනි එක නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය. නිත්‍ය ණය පහසුකම් අනුපාතය සහ ඊළඟ එක බැංකු පොලි අනුපාතය. මතකද මේ විෂය කරුණ? නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය කියන්නේ මොකක්ද? රජයේ සුරකුම්පත් ඇපයට තබා. ඒ කියන්නේ ඔය ප්‍රතිමිලදී ගැනුම් වලදීනේ ඔක අදාළ වෙන්නේ පරණ විෂය නිර්දේශය තුල ඔක ප්‍රතිමිලදී ගැනුම් අනුපාතය කියලා තමයි කිව්වේ. නමුත් දැන් එහෙම කියන්නේ නැහැ. රජයේ සුරකුම්පත් ඇපයට තබා අරමුදල් ලබා ගැනීමේදී අය කරනු ලබන පොලි අනුපාතයයි. ඔක තමයි කෙටිම වාක්‍ය. ඕකට හෙන්න හැලි නම් ඔයා ඉගෙනගෙන තියෙන්නේ. ඔය තනි වාක්‍ය අද ලියාගෙන ගියත් ඔයාට පාඩුවක් වෙන්නේ නැහැ මගේ දරුවෝ. පැහැදිලිද? මොකද්ද රජයේ සුරකුම්පත් ඇපයට තබා අරමුදල් ලබා ගැනීමේදී අය කරනු ලබන පොලි අනුපාතය. ඒක ඉතින් ඔයා වඩා හොඳයි පස්සේ වරහණක් දාලා ලියා ගන්න ප්‍රතිමිලදී ගැනුම් අනුපාතය කියලා. ඊට පස්සේ නිත්‍ය ණය පහසුකම් අනුපාතය. අරක නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය මේක නිත්‍ය ණය පහසුකම් අනුපාතය. රජයේ සුරකුම්පත් වල ආයෝජනය කිරීමේදී ගෙවනු ලබන ප්‍රතිශතය. පොලි ප්‍රමාණය. ඉක්ුණුම් අනුපාතය. ඊට පස්සේ ඔයාට ගන්න පුළුවන් බැංකු පොලි අනුපාතය. දැන් ඔබ දන්නවා ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකුව වල අවසාන ණය සපයන්න හැටියට ක්‍රියාත්මක වෙනවනේ. පැහැදිලිද? ඔවුන්ගේ පවතින කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා සඳහා ඔබ හඳුනා ගන්නවා අවසාන ණය සපයන්න හැටියට ශ්‍රී ලංකා මහ බැංකුව තමයි කටයුතු කරන්නේ. මේක දෛනික පොලි අනුපාතයක් පවතින්නේ. පැහැදිලිද? ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ කටයුතු වල ණය ලබා දීමේදී ඒ කියන්නේ අපි ඒවට කියනවා ණය අත්තිකාරම් කියලා. ලබා දීමේදී අය කරගනු ලබන පොලි අනුපාතයයි.
මේ පොලි අනුපාත තුන එකට ගත්තහම අපි ඒකට කියනවා ප්‍රතිපත්තිමය පොලි අනුපාතය කියලා. ඒකට ඔබෙන් අහන්නේ මේ ප්‍රශ්නය තුල එවැනි පොලි අනුපාත වර්ග දෙකක් විස්තර කරන්න කියලානේ. එතකොට නම් කිරීමට ඒක නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය, නිත්‍ය ණය පහසුකම් අනුපාතය, එතනින් ගියාට පස්සේ බැංකු පොලි අනුපාතය කියලා ඒක නම් කරලා තියෙනවට කාරණා දෙකකට එක ලකුණක් හම්බ වෙනවා භාගේ. ඊට පස්සේ විස්තර කර තිබීමට කාරණා දෙක ඔබ තෝරාගත්ත කාරණා දෙක මනාව විස්තර කර තිබීමට ලකුණු දෙකක් හම්බ වෙනවා. මගේ දරුවන්ට ඔය රජය සහ ව්‍යාපාර පාඩම ඉතාමත්ම හොඳින් කියවගෙන යන්න කියලා මම ආරාධනා කරනවා. ඒකට හේතුව තමයි මගේ ආදරණීය පුංචි පැටවුනේ විභාග ශාලාව තුලදී ඔබට හිතලා උත්තර ගන්න බැරි ඔබ න්‍යායාත්මක විෂය කරුණු වලම හිර වෙන තැනක් තමයි එකක් රජය සහ ව්‍යාපාර පාඩම, අනිත් එක මුදල් සහ බැංකු පාඩම. පැහැදිලිද? ඔය පාඩම් දෙකේ න්‍යායාත්මක දැනුම 100% හරියට තියෙනවා නම් දරුවගේ අතින් එන සෑම පිළිතුරක්ම ලකුණු භාග ගිලිහෙන්නේ නැති පූර්ණ ලකුණු. ඒ කියන්නේ ආවොත් ආවා ගියොත් ගියා ලකුණු. වැරදුනොත් කුට්ටි පිටින් වරදිනවා. ආවොතින් සම්පූර්ණ ලකුණු වෙනවා. සාමාන්‍යයෙන් මම නම් රෙකමන්ඩ් කරන්නේ ගුරුවරයෙක් හැටියට BS වලට ලකුණු 85 ස්කෝර් කරනවා කියලා කියන්නේ විභාගය තුල ඌ වැඩේ. පැහැදිලිද? නමුත් ලකුණු 90ක් 92ක් වාඩි ස්කෝර් කරන්න පුළුවන් නම් දිස්ත්‍රික්ක කුසලතාවයකට පළවෙනි 10 දෙනා ඇතුළට උනත් රින් ගන්න පුළුවන්. මොකද ප්‍රවර්තන ව්‍යාපාර අධ්‍යයනයේ ප්‍රශ්න පත්‍රය මගේ දරුවනි ඉතාමත්ම තරගකාරී. ඒක අපිට සාමාන්‍ය විවහාරය තුල අර දකින්නටත් බැරි තරගයක්. ඒ තරගයේ ගොඩක් වෙලාවට තියෙන්නේ ඉහළ ලකුණු පරාසය. ලකුණු 60 ගණන් 75ක් 65ක් අතර ප්‍රමාණය තුල ලොකු තරගයක් නැහැ. ඒක ඔයාලට નિરાයාසයෙන් යන්න පුළුවන් තරම්. නමුත් පේපර් එකට ලකුණු 75ක් 85ක් අතර ගන්නවා කියලා කියන්නේ ඒ ලකුණු 10ට ලොකු තරගයක් දෙන්න ඕනේ. ලොකු යුනික් නොලෙජ් එකක් තියෙන්න ඕනේ. ඒක තමයි තියෙන වැදගත්කම. ඊළඟ ප්‍රශ්නයට ඔහොම මෙන්නකෝ. අවසාන ප්‍රශ්නය. අද දවසෙත් අපි සාකච්ඡා කරන අවසාන ප්‍රශ්නේ මේ වේවි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී අරමුණු 4ක් විස්තර කරන්න කියලා කියනවා. අනේ මගේ දරුවනේ මේකට ඉතින් මම විස්තර කරන්න දෙයක් නැහැ. මම තේරුම් කරලා දෙන්නට ඕනේ කාරණයක් නැහැ. ඒකට හේතුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්‍රධාන අරමුණු ඔබ 6ක් ඍජුව සාරාංශ කරන්න ඔයාලට හැකියාව තියෙනවනේ. පාරිභෝගිකින්ගේ ජීවිත හා දේපල වලට උපද්‍රවයක් සිදුවන භාණ්ඩ අලවිය සහ සේවා සැපීමට එරෙහිව ඔවුන් ආරක්ෂා කිරීම තමයි ඔවුන්ගේ ප්‍රධාන කාර්යභාරය බවට පරිවර්තනය වෙන්නේ. ඒක අරමුණ. ඊට පස්සේ අසාධාරණ වෙළඳ පිළිවෙත් වලට විරුද්ධව පාරිභෝගිකින් ආරක්ෂා කිරීම සහ පාරිභෝගිකින්ගේ අයිතිවාසිකම් වලට නිසි සැලකිල්ලක් දැක්වීම. පැහැදිලිද? නෝට් ඩවුන් කරගන්න, ඩ්‍රාෆ්ට් කරගන්න. දැන් නිකන් හරි ඔබ මේ මං කියවන පිළිතුර ලියන්න නම් බලාගෙන ඉන්නේ. ඒක හීනයක් ආ. මොකද මං කිසිම ප්‍රශ්නයකට උත්තරයක් ලියා ගන්න කියලා සටහනක් දුන්නද අද දවසේ? නෑ. මම කිව්වේ ඒකයි. ඔයා ළඟ තියෙන උත්තර මේවා. පෙරලන්න ඔයාගේ ඉස්කෝලේ නෝට්බුක් එක. පෙරලන්න ඔයාගේ ටියුෂන් ක්ලාස් එකේ තියරි ටියුට් එක. ඒ ටියුට්ස් වල මේවා තියෙනවා. පැහැදිලිද? මම මේ ප්‍රශ්න දෙකෙන් අද දවස තුල උත්සාහ කරේ, අද අපේ පළවෙනි හමුව තුල උත්සාහ කරේ මොකක්ද? ඔබේ ප්‍රශ්න පත්‍රයට තියෙන අනියත භීතිකාව නැති කරලා මේ පේපර් එකට අවශ්‍ය කරන ස්කිල් එක හදලා දෙන එක. ලබන සතියේ ඉඳන් ක්‍රමානුකූලව පාඩම් මට්ටමින් අපි සාකච්ඡා කරලා ප්‍රශ්න වලට උත්තර ලියන්න පටන් ගන්නවා. පැහැදිලිද? ඊට පස්සේ ඔයාලට ගන්න පුළුවන් පාරිභෝගික සූරාගෑන් වලින් සහනයක් ලබා දීම, පාරිභෝගික අධ්‍යාපනය සහ අවබෝධය ලබා දීම. ඊට පස්සේ ඔයාලට ගන්න පුළුවන් හැකි සෑම විටම පාරිභෝගිකයන්ට තරගකාරී මිල ගණන් වලට භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන ප්‍රවේශය සම්පාදනය කරලා දීම. ඔන්න ඔය වගේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පවතින අරමුණු වලින් කාරණා 4ක් සාරාංශ කරලා තියෙනවා නම් ඔයාට මේකට ලකුණු ගන්න පුළුවන්. ඒක විස්තර කරන්න අමුතුවෙන් දෙයක් නෑ. අර මම කිව්වේ මේකේ කෙලින්ම කරුණ දැක්වීම පමණක් ඒ විස්තරය ඒ වාක්‍ය ඛණ්ඩය ඇතුලේ තියෙන නිසා මේ. මගේ දරුවන්ට කතාව තේරුණාද? මම විශ්වාස කරනවා අද දවස තුල ඔබ සාර්ථක වෙන්නට ඇති කියන කාරණය. අද මේකේ සජීවීව පන්තිය හා සම්බන්ධ වෙච්ච YouTube හරහා සම්බන්ධ වෙච්ච අනිකුත් සමාජ ජාල හරහා මේකේ විකාශය තුලදී සම්බන්ධ වෙච්ච දරුවන්ට සමහර වෙලාවට ඔබ මාව මුණ ගැසුනේ පළවෙනි වතාවට වෙන්නේ නැති.
පැහැදිලිද? සමහර විට ඔබ ඈත පළාතක ඉන්න දරුවෙක් නම් ඇතැම් විට ඔය ස්වර්ණ වාහිනියේ නැනපලස වැඩසටහන හරහා ඔබ මගින් ඉගෙනගෙන ඇති ජාතික තලයේදී. සමහරට ඔබ මගේ සමාජ ජාලාවල සංසරණය වන පාඩම් වීඩියෝස් සම්බන්ධ කරගෙන ඉගෙනගත්ත දරුවෙක් වෙන්නට ඇති. නාලන්ද විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමයට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මේ වගේ ව්‍යසනයක් තියෙන වෙලාවක ඕගොල්ලන්ට මේ වගේ සහනයක් වෙන්න ඔවුන්ගේ සවිය ඕගොල්ලෝ දිහාවට ඉලක්ක කරපු එක පිළිබඳව ඒක ඉතාමත්ම හොඳ සහ ඇගීය පැසසිය යුතු කාරණයක්. ඒ වගේම මට මේ සඳහා ආරාධනා කිරීම පිළිබඳවත් මම නැවතත් ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. මොකද මම බලාපොරොත්තු වෙනවා ඔවුන් මට කිව්වේ ඕගොල්ලන්ගේ රිසල්ට් එක සඳහා කළ හැකි දෙයක් කරන්න සර් කියන කාරණය. දිස්ත්‍රික්කයේ ඉහළම කුසලතාවලට යන්න වැඩ කරන කොල්ලෝ ටිකක් කෙල්ලෝ ටිකක් ඔබ පාසල තුල ඉන්නවා කියලා මම දන්නවා. ඒ වගේම නාලන්ද විද්‍යාලය තුල මම විශ්වාස කරනවා ඉහළ ප්‍රතිඵල ලබා දෙන පාසලක්. හොඳ තරගකාරී කොමර්ස් සෙක්ෂන් එකක් තියෙන පාසලක්. ඉතින් ඒ නිසාවෙන් මගේ දැනුම ඒ වගේම මගේ කුසලතාවය මගේ විභාගය පිළිබඳව පවතින ආකල්ප ඔබෙත් සාර්ථකත්වයට හේතු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබට යම් ගැටලුවක් තියෙනවා නම් පැහැදිලිද? මට WhatsApp පණිවිඩයක් තියන්න. ඒවට මං විසඳුම් මටත් තියෙන කාර්යබහුලත්වයත් එක්ක මම මැසේජ් එක දකින මොහොතේදී just in time නම් බොහෝ විට වැරුව යයි. නමුත් පිළිතුරක් voice record එකක් හැටියට හරි මම තියනවා මැසේජ් එක රීඩ් කරන අවස්ථාවේදී 290යි 44යි 71 කෝල් ගත්තේ නැතුවට කමක් නැහැ. කෝල් ගන්න එපා. පැහැදිලිද? WhatsApp පණිවිඩයක් තියලා තියන්න යම් ගැටලුවක් ඔබට තියෙනවා නම් විෂය හා සම්බන්ධව. පැහැදිලිද? එතකොට ඒක හොඳටම ප්‍රමාණවත්. වැදගත් වෙන්නේ ආදරණීය දරුවනේ අන් කවරක්වත් නෙමෙයි. මේ ඔබ ගත කරන්නේ ඔබේ අවසාන දින කීපය විභාගය වෙනුවෙන් කාලය ගත කරන. එතකොට ඵලදායී වෙන්න කාලය තත්පරයක්වත් අපතේ නොයා වැඩ කරන්න උත්සාහ කරන්න. ඊට අමතරව ඔබ තුල පවතින හැකියාව මොකක්ද කියන එක හොඳින් තේරුම් අරගෙන ඒක හා සම්බන්ධව ඔබේ උපරිමය කරන්න උත්සාහ කරන්න. පැහැදිලිද? සමහර වෙලාවට ඔබට තියෙන චැලෙන්ජ් එක කැම්පස් යන එක නෙමෙයි. ඔබට ඕනේ මේක පාස් කරගන්න. සමහර විට ඔබට ඕනේ කරන්නේ මේකේ කැම්පස් නොගියත් හොඳ ප්‍රතිඵලයක් දාගන්න. සමහරුන්ට අවශ්‍ය කරන ප්‍රධානම පරම ඉලක්කය වෙන්නේ සරසවි වරමක් ලබා ගැනීමමයි. එතකොට ඒ කියන දරුවෝ Tamanට අවශ්‍ය ඉලක්කයට යන්න උපරිම උත්සාහ කරන්න. පැහැදිලිද? හැබැයි සරසවියකට යන්න වැඩ කරන කොල්ලෙක්ට කෙල්ලෙක්ට මේක වෙනම කාලයක් Tamanගේ ජීවිතයේ පරිච්ඡේදය තුල ගත කරන. මොකද ඔබ මනා සැලසුම් සහගතව මේ කාල සීමාව තුල කටයුතු කරන්නට ඕන. පැහැදිලිද? සාමාන්‍යයෙන් මගේ පන්තියක් දේශනයක් අවසන් කරනකොට මම නිරන්තරයෙන් කියන වාක්‍ය ඛණ්ඩයක් තියෙනවා. ඒ වාක්‍ය ඛණ්ඩයත් අද එලෙසින්ම කියලා මම මේ කතාව ඉවර කරන්න. ආදරණීය දරුවෝ, මල් පාරක යන්න එපා. සරසවියක් හම්බ වෙන්නේ නැහැ ඔයාට. සරසවියකට යන්න මල් පාරවල් ගොඩක් හම්බ වෙනවා. එතකන් ඉවසන්න, වැඩ කරන්න, මහන්සි වෙන්න. Tamanගේ ජීවිත කතාව Tamanගේ අත්ලෙන් ලියන්න උත්සාහ කරන්න. ඒ පෑනවත්, ඒ අතවත් වෙන කාටවත් අල්ලන්න ඉඩ තියන්න එපා. ඒක වෙනස්. Tamanගේ ලේටම කා වැදුණු සරසවි සිහිනයක් වෙනුවෙන් ඔයා තව එක සතියක් මහන්සි වෙන්න. තව එක සතියක් මහන්සි වෙන්න. ඒ වගේ සති හරියටම 13ක් ඔයාගේ විභාගයට අරගෙන යන්න. ජීවිතයේ තේරුම් අරගෙන වැඩ කරන්න. ඒක වෙන මාතලයක්. වෙලාව හරියටම උදෑසන 9යි විනාඩි 54යි. අදට මගේ දේශනය මෙතනින් සමාප්තිය සටහන් කරනවා. ලබන සතියේ ඉඳන් පාඩම් මට්ටමින් වෙනම ඇනලයිස් කරපු ප්‍රශ්න පත්‍ර සමුදායක් එක්ක ඔබත් සමග සාකච්ඡා කරන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් හැම කෙනෙක්ටම ජය වේවා. පරිස්සමින් ගෙවල් වලට වෙලා ඉන්න. ලෙඩ රෝගත් එක්ක ගත කරන කාලය ඊතරම් සුබදායී නොවන නිසා